ආයිබෝල් ළමයි ඔයගොල්ලන් සම්බන්ධ වෙලා ඉන්න හැමෝම මුල සිට ගිණුම් කරන පන්තියත් සමග මේ පන්ති අපි දැන් සති කිහිපයක් පුරා පවත්වාගෙන යනවා. අපි දැන් ගිණුම් කරන සමීකරණ කියන පාඩම මේක තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගිය සතියේදී සේවා ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ සකස් කරන ආකාරය ගැන සාකච්ඡා කළා. අද දිනේදීත් අපි අලුත්ම දැනුම් කොටසක් අපේ දැනුමට එකතු කරගමු. ගිණුම් සමීකරණ ඇතුළේ තියෙන පුතේ මේ ගිණුම් සමීකරණ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. ඒකට හේතුව ඔයාගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඔයාට අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න යන ප්‍රශ්නයක් තමයි ගිණුම් සමීකරණ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ ප්‍රශ්නේ හොඳින්ම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මේක ඉතාමත් ලෙහෙසි පහසු පාඩම් මේකකයක්. අපි මේ පාඩම මුලින්ම ගිණුම් සමීකරණ වල සරල අවස්ථාවේ ඉඳන්ම සාකච්ඡා කරගෙන ආවා. ඉතින් එහෙනම් අපි අද දවසේ නියමිත වැඩවලට යමු. ඔයගොල්ලන්ට ගිය සතියේ මම ගෙදරදී හදන්න කියලා ගාණක් ලබා දුන්නා. මම කිව්වා ඒ ගාණ හදන්න ඒකට ලකුණු ලැබෙන විදියක් මම පෙන්නන්නම් කියලා. ඒ ගාණ හදලා තියෙන දරුවෝ ඉන්නවා නම් එයාලට පුළුවන් මම ලකුණු ලබා දීමේ පටිපාටියත් එක්කම ලකුණු ලබා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ගේ අඩුපාඩු බලලා ඒවා ලකුණු දෙන තැන් වලට ලකුණු දීලා තමන්ගේ ලකුණු මට්ටමත් බලා ගන්න. හැමෝම එන්න අභ්‍යාසය අපි ගිය සතියේ ලබා දුන්න හෝම්වර්ක් එකට. උතේ අභ්‍යාස අංක 23 මෝටර රථ අලුත් වැඩියා කිරීම සඳහා 2015 1 දින ආරම්භ කරන ලද දිල්රුවන්ගේ ව්‍යාපාරයේ ගාන තමයි මම ඔයගොල්ලන්ට ගෙදරදී හදන්න දුන්න අභ්‍යාසය. ඒ අභ්‍යාසය මම හිතන ඔයගොල්ලන් කරලා ඇති කියලා. ඒක ලකුණු ලබා දෙන විදිහත් මම පෙන්නන්නම්. ඔයගොල්ලන් බලාගෙන ඒ ලකුණු හරියට දාගන්න. මොනවා හරි තියෙනවා නම් chat එකේ අඩුපාඩු අහලා තීරුම් ගන්න පුළුවන්. හරි. හැමෝටම PDF එක මම ලබා දීලා තියෙනවා. group එකේ දාලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන් PDF එක use කරන්න. screen එක ගන්නවා. හරි. බලන්න. මුලින් පුතේ මෝටර රථ අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයේ මේ දිල්රුවන්ගේ ව්‍යාපාරයේ අපිට ගනුදෙනු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ගනුදෙනු සටහන් කරන්න කියලා ගිණුම් සමීකරණයක් දීලා තියෙනවා. ඒ සමීකරණයට ගනුදෙනු ටික දාලා ඊළඟට සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීමේ ප්‍රකාශනයක් සකස් කරන්න කියනවා. එතකොට ඔයා දන්නවා මේක සේවා වර්ගයට අයිති ව්‍යාපාරයක්. එහෙනම් සේවා ආදායම් ප්‍රකාශනයක් අපි හදන්න ඕනේ. හරි. මුලින්ම අපි ගාන හදලා ඉමු. ඊට පස්සේ සේවා ආදායම් ප්‍රකාශනය පිළියෙල කර ගැනීම කරමු. හරි. මුලින්ම සමීකරණය ලියා ගමු. මෝටර රථ අලුත් වැඩියා උපකරණ. මුලින්ම තියෙනවා පුතේ මෝටර රථ අලුත් වැඩියා උපකරණ. මෝටර රථ අලුත් වැඩියා උපකරණ එකතු කළා. මෝටර රථ අලුත් වැඩියා ද්‍රව්‍ය. මෝටර රථ අලුත් වැඩියා ද්‍රව්‍ය. මෝටර රථ අලුත් වැඩියා ද්‍රව්‍ය. ඒ වගේම එකතු කළා වෙළඳ ලැබිය යුතු දේ. වෙළඳ ලැබිය යුතු දේ. වෙළඳ ලැබිය යුතු දේ කියන්නේ මොනවද? වෙළඳ ලැබිය යුතු දේ කියන්නේ පුතේ ණය ගැතියන්ට. ව්‍යාපාරයේ ණය ගැතියන්ට තමයි වෙළඳ ලැබිය යුතු දේ කියලා කියන්නේ. ඊළඟට එකතු කළා ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම සමානයි තව මුදල් තියෙනවා. සමාන වෙන මුදලුත් තියෙනවා. මුදල් සමානයි හිමිකම ධන වෙළඳ ගෙවිය යුතු දේ. හිමිකම ධන වෙළඳ ගෙවිය යුතු දේ. හිමිකම ධන වෙළඳ ගෙවිය යුතු දේ. වෙළඳ ගෙවිය යුතු දේ කියන්නේ ණය හිමි. වෙළඳ ගෙවිය යුතු දේ කියන්නේ ණය හිමි. වෙළඳ ලැබිය යුතු දේ කියන්නේ ණය ගැති. වෙළඳ ගෙවිය යුතු දේ කියන්නේ ණය හිමි. පැහැදිලිනේ? හරි. ඔන්න සමීකරණය බලමු අපි පළවෙනි ගනුදෙනුවේ ඉඳන්. හැමෝම බලන්න එහෙනම්. හරි. බලන්න පුතේ දිල්රුවන් ලක්ෂ 3ක මුදලක්ද රුපියල් ලක්ෂ 3ක් වටිනා මෝටර රථ අලුත් වැඩියා උපකරණද ව්‍යාපාරයට යෙදුවා. දිල්රුවන් ලක්ෂ 3ක් බිස්නස් එකට දැම්මලු.
ඒ වගේම ලක්ෂ 3ක් වටිනා මෝටර රථ අලුත් වැඩියා උපකරණ ව්‍යාපාරයට යෙදුවලු. පුතේ දිල්රුවන් කියන්නේ අයිතිකරුවා මුදල් යෙදුවාම ව්‍යාපාරයට මුදල් කියන වත්කම ලක්ෂ 3ක් වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරුවා තව දානවලු පුතේ රුපියල් ලක්ෂ 3ක් වටිනා අලුත් වැඩියා උපකරණ දානකොට එයාගේ අලුත් වැඩියා උපකරණ වැඩි වෙනවා ලක්ෂ 3ක් ව්‍යාපාරයට මුදල් ලක්ෂ 3ක් දානවා. ව්‍යාපාරයට අලුත් වැඩියා උපකරණ ලක්ෂ 3ක් දානවා. මුදල් දැම්මහම මුදල් වත්කම වැඩි වෙනවා. අලුත් වැඩියා උපකරණ දැම්මහම අලුත් වැඩියා උපකරණ කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 3ක්. එතකොට අයිතිකරු ඔක්කොම ව්‍යාපාරයට යොදවලා තියෙනවා ලක්ෂ 6ක්. අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා ලක්ෂ 6ක්. පළවෙනි ගනුදෙනුව ඔන්න ඔය ආකාරයට හරියටම කරලා තියෙනවා නම් ලකුණු 3ක් දාගන්න පුළුවන්. කරලා තියෙනවා නම් හොඳේ. දැන් මම කියවනේ මේක කරන්න මම ලකුණු ලබා දෙන ආකාරය පෙන්වන්නම් කියලා. හරිද? ඔයගලන්ට මේක නොමිලේ එකක් වුණාට ඒක අපි විධිමත්ව ලබා දෙන්නම්. ඔයගලන් විධිමත්ව ගන්න කැමති නම්. හරිද? ඔයගලන්ට මේකෙදි පාඩම අපි කරන අතරතුර ඔයාට මේකේ පාඩමෙන් කොහොමද මේක තේරෙනවද නැද්ද කියලා බලන විදිහට හැම පාඩමකටම අදාළව අභ්‍යාසයක් ලබා දීලා ඒක විභාගයේදී ලකුණු ලබා දෙන ආකාරය පෙන්වන විදිහට අපි ගානක් දෙකක් පුළුවන් අවස්ථාවල සකස් කිරීම කරමු. හරි. එහෙනම් මෝටර රථ අලුත් වැඩියා උපකරණ ලක්ෂ 3ක් දැම්මා. මුදල් ලක්ෂ 3ක් දැම්මා. අයිතිකරු දැම්මේ මේ ඔක්කොම හිමිකම් වැඩි වුණා ලක්ෂ 3ක්. මේ තුනම හරියට තියෙන්නත් ඕනේ. මේවායේ ධන ඍණ හරියට තියෙන්නත් ඕනේ. ලකුණු 3යි. දෙවෙනි එක වණ අංක 2 වසරකට රුපියල් 1,60,000ක් අවුරුද්දකට රුපියල් 1,60,000ක් ගොඩනැගිලි කුලී අත්තිකාරම් ගෙවමින් ගොඩනැගිල්ලක් කුලියට ගත්තා. පුතේ අවුරුද්දකට 1.60ක් 1,60,000ක ගොඩනැගිලි කුලී අත්තිකාරමක් ගෙවලා ගොඩනැගිල්ලක් කුලියට ගත්තලු. දැන් ඔයා බලන්න ඕනේ මේ ගාන අපි හදන්නේ කොච්චර කාලයකටද? ඒක බලන්න ඕනේ. බලන්න ගාන. මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්න. ගාන හදන්නේ කොච්චර කාලයකටද? අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ සමීකරණ ගානක් හදන කාල සීමාව. මෙන්න බලන්න. අවසන් කාර්තුවට පුතේ මේ ගාන හදන්නේ අපි කාර්තුවකට. එහෙනම් දැන් මෙතන මොකද්ද කියන්නේ? මෙතන කියනවා අවුරුද්දටම 160ක් කුලී ගෙව්වලු. සර් අවුරුද්දකට කුලී ගෙව්වට අපි ගාන හදන්නේ කාර්තුවයිනේ. අවුරුද්දට කාර්තු කීයද? අවුරුද්දට කාර්තු කීයද? සර් කියන අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද කියලා ඉක්මනට chat එකේ අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? අවුරුද්දට කාර්තු 4යි. මේ ගෙවලා තියෙන 1.60 කොච්චර කාලයකටද? අවුරුද්දකට. එහෙනම් අපි දන්නවා මේ 1.60 අවුරුද්දකට ගෙවුවා නම් ඒ කියන්නේ කාර්තු 4කට. 4ෙන් බෙදන්න 1.60 බෙදන්න 4ෙන්. එතකොට කීයද එක කාර්තුවකට? එක කාර්තුවකට 40යි. මේ කාර්තු 4ටම 1.60යි නම් 4ෙන් බෙදුවාම පුතේ කාර්තුවකට 40යිනේ. එහෙනම් අපි ඇත්තටම මේ ගොඩනැගිලි කුලී කියලා ගෙවන්න ඕනේ 40යි. හැබැයි මේගොල්ලන් කීයක් ගෙවලාද? 1.60ක් ගෙවලා. අපි මුදල් වලින් අඩු කරනවා පුතේ 1.60ක්. ඔන්න දැන් සමහර අයගේ පස්ස ගිනි ගන්නවා. ඇයි ඒ? සර් කොහොමද 1.60ක් අඩු කරේ? අපි ගාන හදන්නේ කාර්තුවකටනේ 40ක් නේ අඩු කරන්න ඕනේ. නෑ පුතේ එහෙම එකක් නෑ. 1.60ක් ගෙවුවා නම් මුදල් අඩු වෙනවා 1.60ක්. ඒක ඇත්ත. ඔයා එකපාර අවුරුද්දකම පන්ති ගාස්තුවක් ගෙවුවොත් අවුරුද්දටම ගෙවුවොත් ඔයාගේ අඩු වෙන්නේ මාස ටික විතරයිද? නෑ අවුරුද්දෙම ගාන අඩු වෙනවා. එහෙනම් මෙතන අවුරුද්දකම ගොඩනැගිලි කුලී ගෙවුවොත් 1.60ම අපේ මුදල් අඩු වෙනවා. හැබැයි 1.60ම අඩු වුණාට අපි දන්නවා 1.60ම වියදමක් නෙවෙයි. වියදම වෙන්නේ කාර්තුවකට අදාළ ගාන. ඒ කියන්නේ කීයද? 40 විතරයි. කාර්තුවකට අදාළ ගාන 40 විතරයි වියදම වෙන්නේ. එහෙනම් අපි හිමිකමෙන් අඩු කරනවා 40000ක්. හිමිකමෙන් අඩු කරනවා 40000.
ඒ කියන්නේ සර් අපි 40ක් ගෙවන්න ඕන එකට 1.60ක් ගෙවුවා කියන්නේ අපි වැඩිපුර ගෙවලා තියෙනවා කීයක්ද 120ක් වැඩිපුර ගෙවලා 120ක් අපි ගාන හදන්නේ කාර්තුවට මේගොල්ලන් අවුරුද්දකම ගොඩනැගිලි කුලී ගෙවනවා එතකොට 1.60ක් යනවා 1.60ක් ගියා හැබැයි පුතේ වියදම වෙන්නේ 40යි ඒක හිමිකමෙන් අඩු වුණා වැඩිපුර ගෙවලා තියෙනවා 120ක් අන්න ඒක ඉදිරියට කළ ගෙවීම් කියන එකට එකතු වෙනවා 120ක් නැත්නම් 1,20,000 මේ තුනම හරියට තියෙනවා නම් ලකුණු තුනක් දාගන්න කරපු අය හොඳේ සමහර අය කිව්වට සැලකිල්ලට ගන්න නැතුව නොකර ඉන්නේ නැති ඒගොල්ලන්ට දාගන්න දෙයක් නැහැ උඩ බලන් ඉන්න තියෙන්නේ හරිද හරි ඊළඟට අංක 3 වෙනි ගනුදෙනුව බලන්න 3 වෙනි ගනුදෙනුව 3 වෙනි ගනුදෙනුවේ කියනවා රුපියල් ලක්ෂයක් වටිනා මෝටර රථ අලුත් වැඩියා උපකරණ මිලදී ගත්තා ලක්ෂයක අලුත් වැඩියා උපකරණ ගත්තා නම් මේ තියෙන උපකරණ වැඩි වෙනවා පුතේ ලක්ෂයක් ලක්ෂකේව ගත්තාම ලක්ෂයක් වැඩි වෙනවනේ මුදල් වලට නෙගන්නේ එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂයක් අලුත් වැඩියා උපකරණ ගත්තාම අලුත් වැඩියා උපකරණ වැඩි වෙනවා මුදල් කියන වත්කම ලක්ෂයක් අඩු වෙනවා ඒක ඉතා සරල එකක් ලකුණු දෙකක් දාගන්න හරි හතරවෙනි එක පුතේ හතරවෙනි එකේ ගනුදෙනුවක් නැහැ ඇත්තරම හතරවෙනි එකේ මොකක්ද ඒගොල්ලන් කියලා තියෙන්නේ හතරවෙනි එකේ කියලා තියෙනවා මොකද්ද 2015 3:31 අවසන් කාර්තුව තුලදී සිදු කළ ගනුදෙනු වල සාරාංශයක් පහත දැක්වේ කියලා. එහෙනම් හතර ගනුදෙනුවක් නෑ අපි පහ දාමු. පස්වෙනි එක මොකද්ද? පස්වෙනි එකේ කියනවා අලුත් වැඩියා සේවා සැපයීමෙන් 3,20,000ක සේවා ආදායමක් ඉපයූ අතර ඉන් රුපියල් ලක්ෂයක් ලැබිය යුතුය ඇත. මොකද්ද කියන්නේ? අලුත් වැඩියා දැන් මෙයා අලුත් වැඩියා වැඩනේ කරන්නේ මොනවද අලුත් වැඩියා කරන්නේ මෝටර් රථ මෙයා මෝටර් රථ අලුත් වැඩියා කරන කෙනෙක් දැන් මෙයා 3,20,000ක සේවා ආදායමක් ඉපෙව්වලු ඉතින් පුතේ 3,20,000ක සේවා ආදායමක් උත්පාදනය කළා නම් ඉපෙව්වා නම් ඒක ලැබුණද නැද්ද කියන එක අදාළ නැහැනේ ලැබුණද නැද්ද කියන එක අදාළ නැහැ 3,20,000ක සේවා ආදායමක් ඉපෙව්වා නම් ඒක අපේ ආදායමක් හිතන්න මගේ ගාව වාහන 4ක් තියෙනවා හදන්න ගෙනත් දාලා මගේ ගෑරේජ් එකේ වාහන 4ක් තියෙනවා හදන්න ගෙනත් දාලා දැන් මම මේ වාහන 4ම හදනවා මේ වාහන 4ම මම හැදුවා නම් මට සල්ලි ලැබුණත් එකයි නොලැබුණත් එකයි ඒවට අදාළ ගාස්තුව මට මගේ ආදායම කියලා ගන්න පුළුවන් මොකද මම මේ සේවාව සපයලා ඉවරයි මගේ ගෑරේජ් එකේ වාහන 4ක් ගෙනත් දාලා තියෙනවා. මම මේ වාහන 4ම හදලා ඉවරයි නම් ඒවට අදාළ ගාස්තුව මට ලැබෙන්න ඕනේ. නේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි ඒක ආදායමක්. එහෙනම් මෙතන කියනවා 3,20,000ක සේවා ආදායමක් ඉපෙව්වලු ඉන් ලක්ෂයක් ලැබිය යුතුයි. සේවා ආදායමක් ඉපෙව්වා නම් හිමිකමට එකතු කරන්න 3,20,000ක් හිමිකමට එකතු කරන්න ඒකෙන් කීයක් ලැබිය යුතුයි කියනවද? ඒකෙන් ලක්ෂයක් ලැබිය යුතුයිනේ. ලක්ෂයක් ලැබිය යුතුයි. ලැබිය යුතුයි නම් මේ තියෙන වෙළඳ ලැබිය යුතුද? ඒකට එකතු කරන්න ලක්ෂයක්. හිමිකමට එකතු කරන්න 3,20ක්. මොකද අපි සර්විස් එක දුන්නා 3,20ක ලක්ෂයක් ලැබෙන්න තියෙනවා. ඒක වෙළඳ ලැබිය යුතු වලට එකතු කරන්න. තව කීයක් ලැබිලා ඇද්ද කියන්නේ? කීයක් ලැබිලා තියෙනවද? 2,20ක්. එහෙනම් 2,20ක් ලැබිලා ඇති. ඒ ලැබිලා තියෙන 2,20 මුදල් වලට එකතු කරන්න. 220. තුනම හරිනම් ලකුණු 3යි. අංක 6. බණ 6 වෙනි ගනුදෙනුව 6 වෙනි එකේ කියනවා මෝටර රථ අලුත් වැඩියා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 40,000ක් මුදලින් ගෙවා ඇති අතර තවත් 20,000ක් 2015 3:31 දින ගෙවිය යුතුය ඇත. මොකද්ද මේගොල්ලන් කියන්නේ?
මෝටරත් අලුත් වැඩියා ද්‍රව්‍ය මිලදී ගන්න 40000ක් මුදලින් ගෙව්වලු තවත් 20000ක් ගෙවන්න තියෙනවලු පුතේ 40000ක් ගෙව්වා නම් මුදල් අඩු වෙනවා 40000ක් තව කීයක් ගෙවන්න තියෙනවලුද 20000ක් ගෙවන්න තියෙනවලු 20000ක් ගෙවන්න තියෙනවා නම් වගකීම් වලට එකතු කරන්න 20000ක් අලුත් වැඩියා ද්‍රව්‍ය ගන්න 40ක් ගෙව්වලු තව 20ක් ගෙවන්න තියෙනවලු ඒ කියන්නේ කීයක අලුත් වැඩියා ද්‍රව්‍ය අරගෙනද 40ක් ගෙවලා තව 20කුත් ගෙවන්න තියෙනවා කියන්නේ කීයක අලුත් වැඩියා ද්‍රව්‍ය අරගෙනද 60ක අරගෙන නේද 40ක් ගෙවලා ගන්නවා 20ක් ණයට ගන්නවා එහෙනම් අලුත් වැඩියා ද්‍රව්‍ය වලට එකතු වෙනවා පුතේ 60000ක් එකතු වෙනවා 60000ක් ඔන්න 6 වෙනි එක 7 වෙනි එක මෙන්න 7 කියනවා මේකට දාගන්න ලකුණු 3ක් තුනම හරිනම් ලකුණු 3යි එකක් හරිනම් සර් එකයිද එහෙම නැහැ භාග වලට නැහැ එක භාග කෑලි ඒව නැහැ හරිනම් හරි වැරදි නම් වැරදි සම්පූර්ණ පදේම ධන ඍණ එක තියෙනවා නම් ලකුණු 3යි නැත්තම් නැහැ ඊළඟට අංක 7 විදුලි සහ ජල බිල්පත් ලෙස කාර්තුව තුලදී 27000ක් ගෙව්වා විදුලි සහ ජල බිල්පත් විදියට 27000ක් ගෙව්වා නම් මුදලින් අඩු වෙනවා 27000ක් විදුලි සහ ජල බිල්පත් කියන්නේ වියදමක් හිමිකමෙන් අඩු වෙනවා 27000ක් ලකුණු දෙක මුදලින් අඩු වුණා හිමිකමෙන් අඩු වුණා ඊළඟට අංක 8 බලන්න අංක 8 කියනවා මාසකට 10000 ගානේ සේවක වේතන ගෙවා ඇත පුතේ මාසෙකට 10000 ගානේ සේවක වේතන ගෙවලා ඔළුවට ගන්න අපි ගන්න හදන්නේ මාසෙකටද අවුරුද්දටද කාර්තුවට මාස කීයද ලංකාවේ ඔව් 3යි good කාර්තුවට මාස 3යි ලංකාවේ විතර නෙවෙයි ලෝකෙ කොහෙ වුණත් මාස 3යි එතකොට මේගොල්ලන් කියනවා පුතේ මාසෙකට 10000 ගානේ සේවක වේතන මාසෙකට 10000යි නම් මාස 3ට කීයද 30000යි එහෙනම් 30000ක් ගෙවුවා නම් මුදලින් අඩු වෙනවා 30000ක් හිමිකමෙන් අඩු වෙනවා 30000ක් ලකුණු 3ක් දාගන්න එකට කරපු අය ලකුණු දාන්න නැති අය නිකන් ඉතින් කරගෙන යන්න එච්චරයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ සමහර අය ඉන්නවනේ ෆේල් වෙන්න පතාගෙන ආපු අය ඒක එයාගේ හඳහනේ লীලා තියෙන්නේ එයා කොච්චර වුණත් ෆේල් වෙනවා ඒ පාස් වෙන්න බෑ එයාව පාස් කරන්න මෙහි පිට කවුරුවත් නැහැ මම පතාගෙන ඇවිල්ලා තියෙන සර් මම ෆේල් වෙනවම තමයි ඒක සර් නෙමෙයි සර්ගේ තාත්තාවත් සක්කරයාවත් එක වෙනස් කරන්න බෑ කියලා සමහර අයගේ හඳහන් වලම තියෙනවා ඒගොල්ලන් තමයි වැඩ නොකරන කට්ටිය මේක ලෝකයේ පුතේ විවිධත්වයක් තියෙනවා හැම රැකියාවක්ම තියෙන්න එපේ එක රැක දැන් ඔක්කොම ඉගෙනගෙන මේ මහාචාර්ය ආචාර්ය වුණොත් එහෙම අනිත් රැකියාවලට කවුරුත් නැහැනේ සමහර අය ඉන්න ඒවා පතාගෙන පාපු උන් ඩ්‍රයිවේ වෙනස් කරන්න කැමතිත් නැහැ උන් ඒවටම තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් එහෙම හිතාගෙනවත් අපිට හිත හදාගන්න වෙනවා මේ වැඩ කරන්නේ නැත්තේ ඒ රැකියාවන් පතාගෙනම ආපු කොට්ටාසේ හරිද බලන්න ඊළඟ එක 9 වෙනි එක අලුත් වැඩියා උපකරණ වාර්ෂික 10% බැගින් සරල මාර්ග ක්‍රමයට දේශය වෙන් කරනවා අලුත් වැඩියා උපකරණ 10%ක් ක්ෂය කරනවා බලන්න අලුත් වැඩියා උපකරණ ඔක්කොම කීයක් තියෙනවද මේ ලක්ෂ 4යි ලක්ෂ 4ට 10%ක් 10% බලන්න කීයක් එනවද ෂේ 40000යි ෂේනවා 40000ක් ලක්ෂ 4ට ෂේනවා 40000ක් ලක්ෂ 4ට 10%ක් ෂේ 4 හැබැයි අපිට 40000 අඩු කරන්න බෑනේ පුතේ ඇයි ඒ 40000 කියන්නේ අවුරුද්දක ෂේනේ අපි ගන්න හදන්නේ කාර්තුවකටනේ බෙදන්න 4ෙන් බෙදන්න 4ෙන් බෙදුවාම 40000 4ෙන් බෙදුවාම කීයද ෂේ 10000යි ෂේ 10000යි 40000 4ෙන් බෙදුවාම ෂේනවා 10000ක් හරිද එහෙනම් අලුත් වැඩියා උපකරණ වලින් අඩු කරනවා 10000ක් ෂේ කියන්නේ වියදමක් හිමිකමෙන් අඩු කරනවා
10000ක්. අන්තිම එක. මිලදීගත් අලුත් වැඩියා ද්‍රව්‍ය වලින් රුපියල් 20000ක තොගයක් කාලච්ඡේදයේ තුලදී භාවිතා කර ඇත. මේගොල්ලන් කියන පුතේ මිලදීගත් අලුත් වැඩියා ද්‍රව්‍ය වලින් 20000ක ද්‍රව්‍ය තොගයක් කාලච්ඡේදයේ තුලදී භාවිතා කරලා තියෙනවා කියලා. ඔයාලට මම ගිය සතියේ කියලා දුන්නා නැත්නම් අන්තිමට පන්ති කරපු දවසේ කියලා දුන්නා. අවසානයේ අපිට දීලා තිබුණොත් ඉතුරු වෙච්ච තොගය දීලා තිබුණොත් අපිට ඉතුරු වෙච්ච තොගය ගිණුම් තියන්න බෑ. මොකද කරන්න බැරි? ඉතුරු වෙච්ච තොගය ගිණුම් තියන්න බෑ. ගිය සතියේ පන්ති හිටපු අය ඒ වගේම ගිය සතියේ වීඩියෝ එක බලපු අය දන්නවා ඇති. ගිය සතියේ මම කියලා දුන්නා ඉතුරු වෙච්ච ටික දීලා තිබ්බොත් ඉතුරු වෙච්ච අපි ගිණුම් තියන්නේ. එහෙනම් මොනවද සර් අපි ගිණුම් තියන්නේ? අපි ගිණුම් තියන්නේ පුතේ පාවිච්චි කරපු ටික. කොයි ටිකද? පාවිච්චි කරපු තොගේ. එතකොට ඉතුරු ටික අපිට දුන්නොත් අපි ඒක ගිණුම් තියන්නේ. හැබැයි ඉතුරු ටික යොදාගෙන අපිට පුළුවන් කොයි ටික හොයාගන්නද? පාවිච්චි කරපු ටික හොයාගන්න. කොයි ටිකද? පාවිච්චි කරපු ටික හොයාගන්න. එතකොට පුතේ මේකේ නම් එහෙම කරන්න ඕනේ නැහැ. මේකේ ගෙඩි පිටින්ම දීලා තියෙනවා පාවිච්චි කරපු ටික කීයද? 20000යි. 20000ක තොගයක් පාවිච්චි කරා. එහෙනම් මෝටර තලුත් වැඩියා ද්‍රව්‍ය වලින් අඩු කරන්න 20000ක් මෝටර තලුත් වැඩියා ද්‍රව්‍ය පාවිච්චි කරා කියන්නේ වියදමක්. හිමිකම අඩු කරන්න 20000ක්. මේකේ ලකුණු දාගන්න ඕනේ. මේ ෂේ වලට ලකුණු 3යි. අන්තිම එකටත් ලකුණු 3යි. බලන්න ලකුණු කීයක් වෙනවද කියලා එතනට. පළවෙනි එකට 3යි, දෙවෙනි එකට 3යි, තුන්වෙනි එකට 2යි, පස්වෙනි එකට 3යි, හයවෙනි එකට 2යි. මේකට 2යි එන්නේ. හයවෙනි එකට 2යි හොඳේ. හයවෙනි එකට 2යි, ඊළඟට 4ට 2යි, 3යි. ඔය විදිහට එන්නේ. හදාගන්න ලකුණු හරියට බලලා දාගන්න. හරි. දැන් ඔන්න සමීකරණය දාලා ඉවරයි. හරිද? ඊළඟට අපිට කියනවා කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේ ප්‍රකාශනයක් හදන්න. මම මේ ටික මකනවා. පුතේ අපි දන්නවනේ මේක සේවා ව්‍යාපාරයක් කියලා. එහෙනම් අපි හදන්න ඕනේ සේවා ආදායම් ප්‍රකාශනයක්. ඒගොල්ලන් පැහැදිලිවම කියනවා ආදායම් ප්‍රකාශයක් හදන්න කියලා. එහෙනම් අපි ආදායම් ප්‍රකාශයක් හදමු. මේ වැඩක් නෑ මට. මම ඒව මකලා දාගත්තා. මෙන්න ආදායම් ප්‍රකාශයක් සර් රූල් කරනවා. උඩින්ම සේවා ආදායම් රූලක් විතර තියලා අඩු කළා වියදම්. උඩින්ම ලියනවා කවුද ව්‍යාපාරයේ අයිතිකරු? දිල්රුවන්ගේ ව්‍යාපාරය 2015 3:31 අවසන් කාර්තුව සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. පුතේ මේ තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. හොඳේ. හරියට නම් කරලා තියෙනවා නම් ව්‍යාපාරයේ නම, කාලච්ඡේදය, ප්‍රකාශයේ නම. ඔය තුන තියෙනවා ලකුණු දෙකක් දාන්න. හරි. දැන් අපි දන්නවා මේක හදන්න අපිට ඕනේ ආදායම් වියදම්. ආදායම් වියදම් තියෙන කොහෙද? සමීකරණයේ හිමිකම් තීරුවේ. මෙන්න මේ හිමිකම් තීරුව ඇතුලේ තියෙනවා ආදායම් ටිකයි වියදම් ටිකයි. හැබැයි ආදායම් වියදම් විතරක් නෙවෙයි මේක ඇතුලේ අමතර ප්‍රාග්ධනයයි ගැනිලී තියෙන්නත් පුළුවන්.
මොනවද තියෙන්න පුළුවන්? අමතර ප්‍රාග්ධනය තියෙන්න පුළුවන්, ගැණිලිත් තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපිට අමතර ප්‍රාග්ධනය ගැණිලි ඕනේ නැහැ. ඒ දෙන්නව අයින් කරලා අපි ගන්න ආදායම් සහ වියදම්. හරි. ආදායම් වියදම් ටික ගමු. මෙන්න පළවෙනි ලක්ෂ 6. මොකක්ද ඒ ලක්ෂ 6? ඒ දිරුවන් ව්‍යාපාරයට දාපු අමතර ප්‍රාග්ධනයනේ. ඒව ගන්න. ඒක වැඩක් නැහැ. මේ 40000 මොකද්ද? ආර ගොඩනැගිලි කුලිය වියදමක්. ලියන්න ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි 40000. ඊළඟට මේ මොකද්ද මේ 320000? ඒක ඇවිල්ලා සේවා සැපීමෙන් ලද ආදායමනේ. එහෙනම් සේවා ආදායම වල ලියන්න 320000යි. 320000යි. ඊළඟට 27000 මොකද්ද? මොකද්ද 27000? 27000 කියන්නේ පුතේ විදුලි සහ ජල බිල්පත්නේ. ඒක ලියන්න වියදම් වල විදුලි ජල බිල්පත් 27000යි. මොකද්ද මේ 30000? 30000 මොකද්ද? 30000 ආයක සේවක වැටුප් නේද? සේවක වැටුප් ලියන්න සේවක වැටුප් 30000යි. ඊළඟට 10000 මොකද්ද? 10000 ෂය උපකරණ ෂය. උපකරණ ෂය. බාන හරි ලේසි. මේ හිමිකම ඇතුලෙන් හොයාගන්න එක තමයි ලේසිම ක්‍රමය. නැත්තම් ඔයාලට මුළු ඔක්කොම කියවන්න ඕනේ. අන්තිම 20000 මොකද්ද? ඒ ඇවිල්ලා අන්තිම 20000 තොග පාවිච්චි කිරීම. තොග පාවිච්චිය. තොග පාවිච්චිය. හරි. මේ හැම වියදමක්ම ඔයා ලියලා තියෙනවා නම් ලකුණු දෙක ගානේ දාගන්න පුළුවන්. එකකට 2යි. ආදායමට 2යි. ඔය විදිහ ලකුණු වෙන්නේ. ආදායම් වලට වියදම් වලට 2 ගානේ දාන්න පුළුවන්. දැන් වියදම් ටික එකතු කරමු. වියදම් ටික එකතු කරාම කීයක් එනවද සර් කියන්නේ 1.27ක්ද? ඔව් වියදම් ටික එකතු වෙනාම 1,27,000ක් එනවා. 3,20,000න් 1,27,000ක් ගියාම සුද්ධ ලාභය එනවා 1,93,000. සුද්ධ ලාභය නැත්තම් සුද්ධ ආදායම කියලා ලියලා තියෙනවා නම් 1 ලකුණයි. ලියලා තියෙනවා නම් 1 ලකුණයි. උත්තරේ දාලා තියෙනවා නම් 1 ලකුණයි. උත්තරේ වැරදුනොත් මේක ලියලා තියෙනවා නම් 1 ලකුණක් හම්බ වෙනවා. මම මේ මාකින් වල ලකුණු දෙන විදිහට දීලා තියෙන අදාළ තැන් වලට. හරිද? මේ ගාන දැන් බැලුවාම ඔයාලට ලකුණු 40ක් එනවා. 40ක් එනවා කියන්නේ එහෙනම් තව ඔයාලා ලකුණු කීයද? මේ ඒකකට 35යිද? නෑ නැහැ. මේ පේපරේ දෙන්නේ 200ක්. සෙකන්ඩ් එක බලන්නේ 200ක්. 200ෙන් තමයි පේපරේ දෙන්නේ. ඒ කියන්නේ ලකුණු 40ක් දැන් ඔයාලට තියෙනවා. ඔයා 4ෙන් බෙදන්න 4. ඔයා මුළු ටෝටල් එක එකතු කරලා 4ෙන් බෙදලා බලන්න. 4ෙන් බෙදුවාම 10ට කන්වර්ට් වෙනවා. 10ට කන්වර්ට් වුණාම දාගන්න 10න් කීයද කියලා. පුතේ 10න් අඩුම තරමේ වාට එනවා. මං හිතන විදිහට සාමාන්‍යයෙන් පොඩි හරි දෙයක් කරන කෙනෙක් නම් 10න් 7කට වැඩි ප්‍රමාණයක් එනවා. 10න් 10ම ගන්න පුළුවන්. හරියට වැඩි කරා නම්. බලන්න. ලකුණු දාන්න බලන්න ගත්තා ඉරක් ගාලා. ලකුණු කීපයක්. තව තමන් ගත්තේ හොයාගත්තා නම් නිකන් බොරුවට හරි ගහන්න. කරපු නැති ඇත් ඉන්නවනේ ගොඩක්. අටක් ගත්ත ළමයි ඉන්නවා. හරි 8 6 10 8.5 හරි පුතේ ඔන්න වැඩේ හරි අහගන්න දැන් මෙතන ඉන්නේ 2022 දරුවෝ තමයි බහුතරයක් ඉන්නේ 22 සහ 21 ඉතින් ඔයගොල්ලන් දන්නවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් උසස් පෙළ ගිණුම් කරන යටතේ ලැබෙන විශාලම ගාණ තමයි සමාගම් ගාණ පුතේ සමාගම් ගාණක් වුණත් හැදුවාම ලකුණු 10ට තමයි කන්වර්ට් කරන්නේ. එතකොට සමාගම් ගාන මීට වඩා ලකුණු වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. හම්බෙලා
10ට කන්වර්ට් කරලා දෙන්නේ. ඉතින් මේ කොච්චර අපි මේ සෙකන්ඩ් ඒව කළත් සෙකන්ඩ් ඒව ලේසි. සෙකන්ඩ් ඒවෙන් අපිට ලකුණු ගන්න පුළුවන්. හරිද? මේව එනවා සාමාන්‍යයෙන් මේ වගේ ගානක බිඳුවක් කෙනෙක් නෑනේ. අනිවාර්යයෙන් ලකුණු කීපයක් අරින්න මොකක් හරි ගැළපිලි දෙක තුනක් හරි දාගන්න පුළුවන්. මේවත් මොන හරි දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු ටිකක් ගලප ගන්න පුළුවන්. ළමයට සෙකන්ඩ් එකේ. ෆස්ට් එක තමයි අමාරු. මොකද ෆස්ට් එකේ ළඟ එකට ගැහුවා ලකුණු දෙන්නේ නෑනේ. දැන් මේකේ පොඩ්ඩක් ලාවට එහෙම කරලා තිබ්බ ලකුණු දෙනවා. අන්තිම උත්තරේ එන්න ඕනේ. මේ උත්තරේ බැලුවොත් එහෙම සමහර අයගේ ලකුණු නැති වෙන්න පුළුවන්. නමුත් මේ උත්තරේ නෙවෙයි හැම එකටම බලනවා. ඒ නිසා ලකුණු ගන්න පුළුවන්. හරිද? එතකොට ෆස්ට් එක තමයි ගොඩක් වෙලාවට අපි බලන්න ඕනේ ටාගට් කරන්න ඕනේ. ෆස්ට් එක තමයි අමාරුම. එතකොට ෆස්ට් එකේදී ගන්න ලකුණු ප්‍රමාණයත් එක තමයි ඔයාගේ Aද Bද කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ පාඩම් මේකක බලද්දී සෙකන්ඩ් එකේදී සමාගම් කියන්නේ මහ ලොකු පාඩම් මේකක නෙවෙයි. සිලබස් එකේ තියෙන ලේසිම පාඩම් වලින් එකක් තමයි සමාගම් කියලා කියන්නේ. මම දකින විදිහට. හරිද? ඒකට හේතුව අපේ පන්ති ඉගෙන ගත්ත ළමයි ඉන්නෝ සමාගම් තමයි ලේසි. හොඳට ගණන් හදනවා. අමාරුම පාඩම් මේකක මොනවද දන්නවද සිලබස් එකේ තියෙන? එකක් සමිති සංවිධාන. අනිත් එක අසම්පූර්ණ සටහන. ඔයගොල්ලන් බලන්න හොඳට කල්පනා කරලා ඔයාට සමිති හොඳට පුළුවන්ද කියලා? අසම්පූර්ණ පුළුවන්ද කියලා? ඔන්නෝවා තමයි අමාරු. සමාගම් ගානේ පුතේ පැටර්න් එකක් තියෙන. ඒ පැටර්න් එකට දාගත්තාම ගාන හදාගන්න පුළුවන්. මොකද සමාගම් ගානේ ගැළපිලි සෙට් එකක් දෙනවා. අපි ගැළපිලි වලින් හදනවා. ගාන ඊට ශේෂ පිරික්සුම දාලා ගාන බැලන්ස් කරනවා. මං කියල් සමාගම් ගාන බැලන්ස් වෙන්නම හදන්න හැමෝටම බෑ. නමුත් සමාගම් ගානේ සිස්ටම් එකක් තියෙනවා, ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපිට යන්න පිළිවෙලක් තියෙනවා. ගැළපිලි වලින් ගැළපිලි වලට ගිහිල්ලා ඊට පස්සේ ශේෂ පිරික්සුමට ඇවිල්ලා ඒ මෙතඩ් එක පුළුවන්. හැබැයි අසම්පූර්ණ සමිති සංවිධාන ඔය ලාභ අරමුණු කරනගත් වගේ ඒවැ එහෙම ස්ට්‍රක්චර් එකක් නැහැ. ගානෙන් ගානට වෙනස්. ඒ ගාන එන්නේ ඡේද වගේ. ඡේදයක් වගේ. කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ නැත්තම් ශේෂ ටිකක් දීලා මැද්ද ඡේදයක්, ආයි ශේෂ ටිකක් දීලා ආයි ඡේදයක්. ඔය වගේ නිකන් බහූභූත විදිහට එන්නේ. හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කොහෙන්ද පටන් ගන්නෙ? එහෙම හිතා ගන්න බෑ. ඒ නිසා සිලබස් එකේ තියෙන අමාරුම පාඩම් මේක තමයි අසම්පූර්ණ ඊළඟට සමිති සංවිධාන. සමාගම් මේ තරම් අමාරු නෑ. හැබැයි සමාගම් වල කෙටි ප්‍රශ්න අමාරු. මොකද තියරි එකේ හොඳට ස්ටෑන්ඩඩ් ටික තියෙන්න ඕනේ. ප්‍රමිත ටික තියෙන්න ඕනේ. හරිද? ඒ නිසා ඒවා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මට බොහොමයක් උදේවරුේ වෙලාවන් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. මම මේ සතියේ ඉඳන් ඔයගලන්ට කෙටි ප්‍රශ්න පත්‍ර පන්තියක් දාන්න තීරණය කළා තියෙනවා නොමිලේ. මුදල්ලයි කිරීමක් නැහැ. ඒකට කැමතියට සහභාගී වෙන්න පුළුවන්. ඒකේ රෙකෝඩින් දෙන්නේ නැහැ මම. හරිද? රෙකෝඩින් දෙන්නේ අවශ්‍යයට සහභාගී වෙන්න පුළුවන්. උදෑසන තියෙන්නේ මට උදෑසන සමහර දවස්වල පොඩි ෆ්‍රී එකක් තියෙනවා. ඒ ටයිම් එක මට කරන්න දෙයක් නැතිකම නෙවෙයි. ඔයගොල්ලන්ට මේ උගන්වන එකේ මොකක් හරි දෙයක් තියෙන්නේ අපි නිකන් මේක කරාට ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති නිසා ඒ කියන්නේ දැන් උදාහරණයක් කන්න නැති මිනිහෙක්ට බත් ටිකක් විතරක් බෙදලා දීලා හරියන්නේ නැහැ. ඌට හොදි මාළුත් දෙන්න එපේ. නේද? කන්න නැත්නම් ඌට බත් විතරක් දුන්නට ඌ කන්න බෑනේ. හොදි ටිකකුත් දෙන්න ඕනේ. එහෙනම් මේක උගන්වන්නත් එක්ක මේකත් එක්ක පොඩි පේපර්ස් ටිකක් පොඩ්ඩක් දෙන්න බෑයි අපි. නැත්නම් වැඩක් වෙන්නේ නැහනේ. ඒ නිසා පොඩි ප්‍රශ්න පත්‍ර පන්ති කීපයක් උදෑසන වරුවේ දාන්න යෝජනා කරලා මම හිතන් ඉන්නවා. මේ සතියේ වුණොත් උදෑසන මම එක පවත්වනවා ආරම්භ කරනවා ගෲප් එකේ මෙසේජ් එක දානවා. දැන් මෙතන අපේ ගෲප් එකේ ළමයි 200 ගණන් හිටිය 200 ගණන්ම සහභාගී වෙන්නේ නැහනේ. එතකොට සහභාගී වන දරුවන් පිරිස මම වෙනම අරගන්නවා. මම Google form එකේ ඔයගලන්ට දානවා පොඩි වැඩක්. එකක් පොඩි පේපරයක් දාලා ප්‍රශ්න 20 විතර පේපරයක් තියෙනවා. මම ඒක මේ ක්ලාස් එකේ වුණාට පස්සේ ෂෙයා කරන්න. කැමති අය ඉන්නවනම් පළවෙනි පාඩම මේකකේ. හොඳයි. අපි ඉවර කරේ වත්කම් වගකීම් ආදායම් වියදම්. ඒ පාඩම් මේකට දාලා Google form එකේ ඔන්ලයින් ක්විස් එකක් තියෙනවා. ඔයාට පුළුවන් ඕනනම් එක් කරලා ඒ වෙලාවෙම ලකුණු වැටෙනවා. එක් කරන්න පොඩි ප්‍රශ්න තියෙන 2023 දරුවන්ට මම හදපු එකක්. ඔයගොල්ලන්ට දාන්නම් ඒක. ඔයගොල්ලන් එක් කරන්න. හරිද? එතකොට ඒ වගේ අපි පොඩි පේපර් ක්ලාස් එකක් කරනවා. හරිද? ඒක එතකොට හැබැයි මේ පේපර් ක්ලාස් එකේදී මම මේවා විතරක් නෙවෙයි මෙතනින් එහා තියෙන මේ කියන ගොඩක් 22 දරුවෝනේ. ඉන්න මේ 23 දරුවෝ ඉන්න මේකේ 23 දරුවෝ එකට සහභාගී වෙන්න එපා. හරිද? මොකද ඔයගොල්ලන් නිකන් කරකෝලත්තරිය වගේ තියෙයි. ඒකට ආවහම 23 දරුවෝ එකට ජොයින් වෙන්න එපා. මේ normal class මේකට ආවට කමක් නැහැ. අරකට එන්න එපා. මොකද paper class එකේදී මම මේ පාඩම් ඊළඟට ඉස්සරහ තියෙන අපිට පාඩම් සංකල්ප අපි කරලා තියෙන ඒවා තියෙන බැංකු සැසඳුම් පාලන ගිණුම් මේ වඩා දාලා පොඩි ප්‍රශ්න දාලා වෙනම
පේපර් ක්ලාස් එකක් කරනවා. ඒකට ජොයින් වෙන්න මම Google form එකේ ඔයගලන්ට වෙනම පොඩි ඇප්ලිකේෂන් එකකුත් දානවා. ඒකට ජොයින් වෙලා මට විස්තර ටික ලබා දෙන්න. ඒ අය විතරක් දාලා වෙනම මේකේ ඉන්න කට්ටියකින් මම ගෲප් එකක් හදනවා. ඒ හදන එකට තමයි ඉදිරි සතිවල ඉඳන් ඔයගලන්ට වැඩ ඔක්කොම අපි යොමු කරන්නේ ටියුට්ස් දාන්න එකට පේපර් ක්ලාස් වල පේපර්ස් දානවා අපි. ඒවා ඔයගලන්ට ලබාගෙන ඒක හරහා වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට නොමිලේ පන්තියක් වුණා අපි විදිහත් එක ලබා දෙන්නම්. ඉතින් ඔයගලන් සහභාගී වීම හරියට තියාගන්න. හරි. එහෙනම් ඔන්න ඔය ආකාරයට ගාන අපි හැදුවා. මතක තියාගන්න මුලින් ඉඳන් උනත් වැඩක් කරන්න පටන් ගත්තොත් මේ කාලේ හොඳටම ඇති කියලා මම ඔයගලන්ට කිව්වා. මතක තියාගන්න පුතේ මේ යන්නේ තුන්වෙනි රැල්ල. මේ රැල්ලෙන් ඔයා වැටුනොත් ආයි වැටෙන්නේ 2022 දරුවෝ වැටෙන්නේ මේ රැල්ලෙන් වැටුනොත් 23ට. ඒක හොඳට මතක තියාගන්න. හොඳේ. දැන් ඔයගොල්ලන් 2022 එක්සෑම් ලියනවා කියලා හිතන් ඉන්නේ ගොඩක් අය. මේ රැල්ලේදී ඔයා මිස්සෝ දැන් ඔයා කලින් රැල්ලෙත් පිස්සු කෙලලා ආතල් දාලා මේ දැන් නන්නත්තර වෙලානේ මේ මුලින්ම උගන්න පන්ති වලට ජොයින් වෙලා ඉන්නේ. හැබැයි බැරි වෙලාවත් ඔයා මේ අවස්ථාවේදී පන්ති කඩ කරගෙන මොන හරි ඒ දේවල් හරියට කරගත්තේ නැති වුණොත් ඔයාට ආයි ඊළඟ රැල්ල එනවා 2023 රැල්ල. ඒකත් එක්ක ඒ ලෙවල් ලියන්න පුළුවන් අවුරුද්දක් පරක්කු වෙලා. ඒ නිසා මතක තියාගන්න දැන් සහභාගී වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන ගිහින් මේ කාලවකවානුවේදී විභාගයේ ලියන්න 22 වැඩ කටයුතු ටික කරගන්න. හරි. එහෙනම් අපි ගිය සතියේ නවත්තපු කොටසට පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත අලුත් දෙයක් ඒ තමයි ආදායම් වියදම් සමීකරණය. ඔයාලට මතක ඇති මම ගිය සතියේ කියලා දුන්නා ආදායම් වියදම් සමීකරණය. හරි. අද අපි ඒ කිතුරු ටික සාකච්ඡා කරමු. එන්න අභ්‍යාස අංක 13. බලන්න අභ්‍යාස අංක 13. අභ්‍යාස අංක 13 තිරෝපුතේ 2018 1 දින මහා උල්පතගම විසින් රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඊට දින දෙකකට පසුව රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් තම පෞද්ගලික නමට ගන්නා ලදී. එම මුදල යොදා රුපියල් ලක්ෂ 2ක දේපල පිරියත එදිනම ව්‍යාපාරයට මිලදී ගන්නා ලදී. ජනවාරි මාසයේ තුලදී සිදු ගනුදෙනු පහත පරිදි වේ. බලන්න මහා උල්පතගම ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. එයාගේ ව්‍යාපාරේ ගනුදෙනු ටිකක් දීලා තියෙනවා. හරිද? අපිට කියනවා ඉහත ගනුදෙනු පහත සමීකරණයට අනුව සකස් කරන්න. සමීකරණය යන වත්කම් ධන වියදම් සමානයි ආදායම් ධන ප්‍රාග්ධනය ධන වගකී. ඊට පස්සේ ලාභය ගණනය කරන්න කියනවා හිමිකම ගණනය කරන්න කියලා. හරි. මුලින්ම සමීකරණ ලියා ගමුකෝ අපි. සමීකරණේ වත්කම් ධන වියදම් සමානයි ආදායම් ධන ප්‍රාග්ධනය ධන වගකී හා ඔන්න සමීකරණ ලියුවා. බලන්න මුලින්ම තියෙනවා පුතේ මේගොල්ලන් කියන ප්‍රශ්න ඔයා ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. හොඳේ. සමහර ළමයි හොඳට පාඩම් කරලා යනවා පව්. හරිද? ගිහිලා විභාගේ අහනේවට නෙවෙයි වෙනේවට උත්තර දීලා එනවා. මොනවද කියලා බලන්නේ ඔහේ හිතේ තියෙනේව ලියලා එනවා. පව් කියලා හිතෙනවා. පේපර් මාකින් ගියාම පේපර් දැක්කහම. හරිද? පුතේ අපි විභාගේ තේරුම් ගන්න ඕනේ මොනවද විභාග පරීක්ෂකවරයා අහන්නේ. ඔයාට ඕන දේවල් දීලා වැඩක් නැහැ. ඔයා දෙන්න ඕනේ විභාග පරීක්ෂකවරයා ඉල්ලන දේ. දැන් මේකේ පුතේ ප්‍රශ්න තියෙනවා. ඉහත ගනුදෙනු පහත සමීකරණයට අනුව සකස් කරන්න. දැන් ඉහත ගනුදෙනු කිව්වහම මෙතන තියෙන ගනුදෙනු ඔක්කොම ටික දාන්න ඕනේ. දැන් පටන් ගන්න තැනම තියෙනවනේ රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා.
රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකත් ට්‍රාන්සැක්ෂන් එකක් ගනුදෙනුවක්. මොනවද ගනුදෙනු කියන්නේ? ගනුදෙනු කියන්නේ දෙපාර්ශවයක් අතර සිදුවෙන සම්පත් හුවමාරුවක් නේද? ගනුදෙනුවක් කියන්නේ දෙපාර්ශවයක් අතර සිදුවන මුදලින් මැනිය හැකි සම්පත් හුවමාරුවක්. ඉතින් ව්‍යාපාරයට අයිතිකරු ලක්ෂ 5ක් දානවා කියන්නේ ඒකත් ගනුදෙනුවක්. එහෙනම් එතන ඉඳන්ම ලියන්න ඕනේ. හැබැයි සමහර විභාගවල පැහැදිලිව කියනවා ඉහත අංක 1 සිට 12 දක්වා ගනුදෙනු පමණක් ගිණුම් සමීකරණයට දාන්න. අන අංක 1 සිට 12 කිව්වනම් ඒ 1 ඉඳන් 12 වෙනකන් ගනුදෙනු ටික දැම්මනම් ඇති. ඊට උඩින් තියෙන අතිරේක තොරතුරු දාන්න ඕනෙත් නැහැ. ඊට යටින් තියෙන අතිරේක තොරතුරු දාන්න ඕනෙත් නැහැ. දැම්ම කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඉල්ලන දේ දුන්නා නම් ඇති. හොඳේ. හරි. එහෙනම් දැන් මේක අපිට එහෙම පැහැදිලිව කියන්නේ ඉහත ගනුදෙනු කියන හින්දා අපි ගාන පටන් ගන්න දැනින්ම පටන් ගමු. ලක්ෂ 5 ප්‍රාග්ධනය යොදා ව්‍යාපාරයක් පටන් ගන්නවා. එහෙනම් පුතේ මුදල්වත්කම වැඩි වෙනවා. මුදල්වත්කම වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම අයිතිකරු ලක්ෂ 5 දානකොට අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 5. එයාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 5. දැන් මොකද කියන්නේ? ඊට දින දෙකකට පසුව රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් තම පෞද්ගලික නමට ගත්තා. දවස් දෙකකට පස්සේ ලක්ෂ 2ක බැංකු ණයක් තමන්ගේ පෞද්ගලික නමට ගත්තා. ඔන්න දැන් සමහර අයට මෝල් වෙනවා. මොකද්ද වෙන්නේ? ඇයි? සර් ලක්ෂ 2ක ණයක් එයාගේ පෞද්ගලික නමට ගත්තා. පෞද්ගලික නමට ගත්ත කියන්නේ සර් ව්‍යාපාරේ නෙවෙයිනේ. පුතේ මේක මහා උල්පතකම තනි ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාර වලට මොකද නැත්තේ? කියන බලන්න. තනි පුද්ගල ව්‍යාපාරයට මොකද්ද නැත්තේ? තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ දෙක කිහිපයක් තියෙනවා. දැන් ඔයාලා BS කරපයින් කියන බල ව්‍යාපාර සංවිධාන කියලා පාඩමකුත් තියෙනවා ඔයගොල්ලන්ට. තනි පුද්ගල ව්‍යාපාර වලට අපි කියනවා නැහැ කියලා යම් ලක්ෂණයක්. අන්න හරි. නීතිමය පුද්ගලභාවය. නීතිමය පුද්ගලභාවය කියන්නේ මොකද්ද? නීති ඉදිරියේ පුද්ගලෙක් කියලා පිළිගන්නේ නැහැ. ව්‍යාපාරයේ නීති ඉදිරියේ පුද්ගලෙක් කියලා පිළිගන්නේ නැහැ. මේ බලන්න BS පොඩ්ඩක් උගන්වන්න. මට අදාළ නැහැ. නමුත් මෙතනට වැදගත් හින්දා. මෙන්න මහින්ද. මහින්දට තියෙන චුටි කඩයක්. මහින්ද තියෙන පොඩි කඩයක්. කඩේ නම දාලා තියෙන මහින්ද ස්ටෝස්. මහින්ද ස්ටෝස් කියලා. කඩේ නම. පුතේ මේ මහින්ද ස්ටෝස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. නීතියේදී මහින්ද ස්ටෝස් පුද්ගලයෙක් කියලා පිළිගන්නේ නැහැ. අපි දන්නවනේ ඒකක සංකල්පය අනුව මේ දෙන්න දෙන්නෙක් කියලා. මේ දෙන්න දෙන්නෙක් කියලා අපි දන්නවනේ. ඒකක සංකල්පයේදී අපි හිතනවනේ මේ දෙන්න දෙන්නෙක් කියලා. මම අර කිව්වනේ ඒක ගිය සතියේ. කලින් සතියේදී මේ දෙන්න දෙන්නෙක් කියලා අපි හිතනවා. හැබැයි පුතේ මේ මහින්ද ස්ටෝස් කියන කෙනාව නීති ඉදිරියේ මිනිස්සෙක් කියලා පිළිගන්නේ නැහැ. මේ බලන්න ඩයලොග් කම්පැනි ඩයලොග් කියන්නේ පුතේ මිනිස්සෙක්. ඩයලොග් කියන්නේ පුද්ගලෙක්. එයාගේ නම තමයි ඩයලොග්. ඔයාගේ ෆෝන් එක ඩයලොග් සිම් එකක් නම් හදිසියේ කීයක් හරි කැපිලා තියෙනවා ඔයා දන්නේ නැහැ මොකටද කියලා. ඔයාට මොකක් හරි පැමිණිල්ලක් කරන්න ඕන ආගිල පැමිණි කරන කෙනෙක් ඩයලොග් ආයතනයට විරුද්ධව. ඩයලොග් ආයතනය කියන්නේ මිනිස්සෙක්. ඔයා ඩයලොග් එකේ අයිතිකරුවා කවුද? කවුද ප්‍රධාන විධායක නිලධාරියා CEO චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කවුද? ඒව හොයන්න ඕනේ නැහැ. ඇයි? ඩයලොග් කියන්නේ මිනිස්සෙක්. එයා නීති ඉදිරියේ මිනිස්සෙක් කියලා පිළිගන්නවා. සමාගම් වලට නීතිමය පුද්ගලභාවය තියෙනවා. හැබැයි තනි පුද්ගල ව්‍යාපාර වලට නෑ. කිසිම නීතිමය දෙයක් ව්‍යාපාරේ නමින් කරන්න බෑ. කිසිම නීතිමය දෙයක් ව්‍යාපාරේ නමින් කරන්න බෑ. නීතිමය කටයුතු ඔක්කොම කරන්න ඕනේ මහින්දගේ නමින්, මහින්ද ස්ටෝස් නමින් කරන්න බෑ. එතකොට බැංකු ණය ගන්න එකත් නීතිමය වැඩක් නේ. ඇග්‍රීමන්ට් සයින් කරලානේ ගන්නෙ. එහෙනම් ඉතින් මෙයාගේ නමට තමයි ගන්නෙ. මෙයාගේ නමට ගත්තාට එයාගේ පෞද්ගලික ණයක්ද? නෑ. කොහේ ණයක්ද? ව්‍යාපාරේ ණයක්. හොඳේ පටලවා ගන්න එපා. පුතේ සමීකරණයේ තීරු අන්තිමට එකතු කරන්න ඕනද නැද්ද කියලා කෙනෙක් අහලා තිනවා. ඒක අනිවාර්යයෙන්ම නැහැ. ඒක අපි තීරණය කරන්නේ ගානේ. මේ ගානේ අපිට දීලා තියෙනවා නම් පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න. එහෙම නැත්නම් ගානේ අන්තිමට තියෙනවා නම් අපිට බැංකු ශේෂය හොයන්න, මුදල් ශේෂය හොයන්න. ඒ වගේ අවස්ථාවල තීරු අන්තිමට එකතු කරාම ඇති. නැත්නම් තීරු එකතු කිරීම අවශ්‍යම නැහැ. ඊළඟට
රුපියල් ලක්ෂ දෙකක බැංකු ණයක් ගත්තා නම් මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ දෙකක්. මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ දෙකක්. ඒක ව්‍යාපාරයේ වගකීම් වලට එකතු වෙනවා ලක්ෂ දෙකක්. බැංකු ණය. තුන්වෙනි එක කියනවා තුන්වෙනි කියන එතනම කියනවා ලක්ෂ දෙකක දේපල පිරිත එදිනම ව්‍යාපාර මිලදී ගත්තා. ඒ මුදල යොදවලා මේ ගත්ත බැංකු ණය ලක්ෂ දෙක යොදවලා එදාම ලක්ෂ දෙකක දේපල ගත්තලු. දේපල ගත්තා නම් මුදල් වත්කම අඩු වෙනවා ලක්ෂ දෙකක්. මුදල් වත්කම අඩු වෙනවා ලක්ෂ දෙකක්. දේපල ගත්තා කියන්නේ ආයෙත් වත්කමක් වැඩි වෙනවා ලක්ෂ දෙකක්. දේපල කියලා. දේපල කියන වත්කම ලක්ෂ දෙකක් වැඩි. මුදල් වත්කම අඩු වෙලා දේපල වත්කම වැඩි වෙනවා. ඔන්න උඩින්ම තියෙන අතිරේක තොරතුරු ටික ගලප ගත්තා. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් ගනුදෙනු අංක 1 ඉඳන් වැඩේ කරගෙන යන්න තියෙන්නේ. මොකද්ද පළවෙනි ගනුදෙනුව? බහණ්ඩ මිලදී ගැනුම් 1.20යි ණයට ගැනුම් 80000යි. සල්ලි වලට ගත්තලු පුතේ 1,20,000ක් ණයට ගත්තලු 80000ක්. සල්ලි වලට ගත්තා නම් තොගේ වැඩි වෙනවා 1.20ක් ණයට ගත්තාම තොගේ වැඩි වෙනවා 80ක්. සල්ලි වලට තොග අරගෙන 1.20ක් ණයට තොග අරගෙන 80ක්. ඒතර 1.20යි 80යි කියන්නේ ඔක්කොම තොග කීයක් කරන්ද? 200ක්. එහෙනම් වත්කම් වලට එකතු වෙනවා ලක්ෂ දෙකක්. ලක්ෂ දෙකක් තොග. හැබැයි 1.20ක් ගන්න සල්ලි දීලා. එහෙනම් මුදලින් අඩු වෙනවා 1.20ක්. මුදලින් අඩු වෙනවා 1.20ක්. ඉතුරු 80 ගන්නේ ණයට කියලා පැහැදිලිවම කියනවා. ණයට ගත්තනම් පුතේ වගකීම් වැඩි වෙනවා ණය හිමි. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 80000ක්. හරි. අංක 2 අංක 2 අංක 2 අංක 2 කියනවා රුපියල් ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ 1,50,000කට වික්කා. ඔන්න බලන්න අපි ගිය සති කතා කරා ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ 1.50කට වික්කා. ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ වික්කනම් තොගෙන් අඩු වෙනවා පුතේ ලක්ෂයක්. තොග අඩු වෙනවා ලක්ෂයක්. 1.50කට වික්කහම අපිට මුදල් එනවා 1.50. මුදල් එනවා 1,50,000. මුදල් එනවා 1,50,000. මට කියන්න ලක්ෂයක භාණ්ඩ 1,50,000ට වික්කාම ආදායම කීයද කියලා? ආදායම ගිය සතිය කියලා දුන්නා. ආදායම කීයද කියන්නේ? ලක්ෂයක භාණ්ඩ 1,50,000ට වික්කාම ඔව් ආදායම තියෙනවා කීයද? 1,50,000ක්. හොඳයි. නියමයි. එහෙනම් ආදායම් තීරුවට එකතු කරමු පුතේ 1,50,000ක්. ආදායම් තීරුවට එකතු කරමු 1,50,000ක්. ආදායම් තීරුවට 1,50,000ක් එකතු කරන්න විකුණු. මේ ආදායම ගන්න අපි කීයක බඩු වික්කද? කීයක බඩු වික්කද? ලක්ෂයක බඩු වික්කා. එහෙනම් අපේ වියදම් වලටත් එකතු වෙනවා ලක්ෂයක්. අපි ඒකට ලියනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපේ වියදමක් එක. cost of sales විකුණුම් පිරිවැය. ලක්ෂයක තොගයක් අඩු වුණා. මුදල් ආවා 1.50. ඒ 1.50 අපේ ආදායමක්. ආදායම් වලට ආවා. ඒක ගන්න අපි ලක්ෂයක බඩු වික්කා. වියදම ලක්ෂය. මේ දෙකෙන් පේනවා පුතේ ලාභය මේ. ආදායම 1.50යි වියදම 100යි කියන්නේ ලාභය පේනවා එතනින්. හොඳේ. අපි වෙනම හොයන්න ඕනේ. අංක 3. අංක 3 තියෙනවා රුපියල් 50,000ක ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනය කළා. 50,000ක ස්ථාවර තැන්පතුවක මුදල් දැම්මම මුදල් කියන වත්කම අඩු වෙනවා 50,000. ස්ථාවර තැන්පතුවක සල්ලි දැම්මා මුදල් අඩු වෙනවා. ඒ වගේම ස්ථාවර තැන්පතු වැඩි වෙනවනේ. ස්ථාවර තැන්පතු කියන්නේ වත්කමක් දිගු කාලීන එකක්. හොඳේ. ස්ථාවර තැන්පතු කියන්නේ දිගු කාලීන එකක්. ස්ථාවර තැන්පතු. හරි. අංක 4. බලන්න අංක 4. රුපියල් 20,000ක පිරිවැය වූ භාණ්ඩ 30,000කට ණයට විකුණන ලදී.
මේ ගනුදෙනුව හොඳට බලා ගන්න මේක ඊළඟ ගනුදෙනුවට සම්බන්ධයි. හොඳේ. රුපියල් 20000ක් පිරිවැය වූ භාණ්ඩ 30000කට ණයට වික්කා. 20000ක් පිරිවැය වූ භාණ්ඩ 20000ක භාණ්ඩ 30000ට ණයට විකුණනවා. එහෙනම් තොගෙන් අඩු වෙනවා 20000ක්. තොගේ අඩු වෙනවා 20000ක්. ණයට විකුණනවා කීයකටද? ණයට විකුණනවා 30000කට. එහෙනම් ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවනේ පුතේ 30000ක්. ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 30000ක්. සර්ට කියන්නේ මේකේ ආදායම කීයද කියලා මම දන්නවනේ. ආදායම 30000යි. හොඳයි. ආදායම 30000යි. ආදායම. අපි හිතමු නියම විකුණු. විකුණුම් ආදායම 30000යි. ඒ විකුණුම් ආදායම 30000 ගන්න අපි කීයක බඩු වික්කද? 20000ක බඩු වික්කා. එහෙනම් වියදමට එකතු කරනවා 20000ක්. වියදම් වලට එකතු කරනවා 20000ක්. විකුණුම් පිරිවෙන්. විකුණුම් පිරිවෙන්. හරි. වැඩේ හරි. ඒකනම් හරි. ඒක හරි. දැන් බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. අංක 5. අංක 5. බණ අංක 5 මොකද්ද කියන්නේ කියලා. 1.18 සිදු වෙලා තියෙන්නේ ණයට විකුණු භාණ්ඩ වලින් 150ක තොග ආපසු හරවලා එව්වා. පුතේ අපි මේ දැන් ණයට වික්කනේ බඩු ටිකක්. මේ වික්ක බඩු වලින් 150ක් රිටර්න් කරලා අපිට ආපහු එවලා අපි දැන් මෙතන කිව්වා 20000ක බඩු 30000ට ණයට වික්කා. දැන් කියනවා ඒකෙන් 150ක් අපිට ආයි එනවා. ආයි 150ක් එනවා නම් අපේ තොගේ මොනවා වෙනවද? වැඩි වෙනවා. මේ විකුණද්දි තොග අඩු වෙනවා. ආපහු වන්න එනවා තොගේ මේ. තොගේ විකුණද්දි යනවා. එහෙට යනවා. ආයි එනකොට තොගේ එනවනේ පුතේ වැඩි වෙනවනේ. එහෙනම් තොගේ එකතු වෙනවා. හැබැයි තොගේ එකතු වෙන්නේ 100ට කීයද? 50යි. අපි දුන්න තොගේ පිරිවැය කීයද මේ? දුන්න තොගේ පිරිවැය 20000යි. ඒකෙන් භාගයක් අපිට එනවා. භාගයක් කියන අපිට ආයි එනවා රුපියල් 10000ක තොග. රුපියල් 10000ක තොගේ එනවා. මේ 10000ක තොගේ එනවා වගේම ණය ගෙතියොත් අපේ මොනව වෙනවද? අඩු වෙනවා. මේ බලන්න. මංගාව තිබ්බා රුපියල් 20000කට ගෙනාපු පොල් ගෝණියක්. රුපියල් 20000කට ගෙනාපු පොල් ගෝණියක් තියෙනවා. පොල් ටිකක් තියෙනවා 20000කට මං ගෙනාවා. මේ 20000ක පොල් ටික මං කමල්ට විකුණනවා. කමල්ට විකුණනවා පුතේ 30000කට ණයට. 20000කට ගත්ත පොල් ටික කමල්ට 30000ට ණයට දුන්නාම මගේ 20000ක පොල් කියන තොගේ අඩු වුණානේ. ඒ වගේම දැන් මට කමල්ගෙන් 30000ක් ලැබෙන්න ඕනේනේ. එහෙනම් කමල් කියන ණය ගැතිය වැඩි වෙනවා 30000ක්. හරි. කමල් කියන ණය ගැතිය 30000ක් වැඩි වුණා. එතකොට ඒකේ ආදායම මට 30000යිනේ. මං ආදායම එකතු කළා. ඒ ආදායම ගන්න 20000ක පොල් දුන්න හින්දා විකුණුම් පිරිවෙ 20000ත් එකතු කළා. දැන් කමල් ඒ පොල් වලින් භාගයක් මට එපා කියලා එවනවා. කමල් මට එවනවා ඒ පොල් වලින් භාගයක්. මං දුන්නේ කමල්ට කීයක පොල්ද? 20000කට ගත්ත පොල්. ඒකෙන් භාගයක් මිනිහා එපා කියලා එවනවා. එහෙනම් 10000ක් මගේ තොගේ වැඩි වෙනවා. මගේ තොග වැඩි වෙනවා පුතේ 10000ක්. තොග වැඩි වෙනවා 10000ක්. එතකොට දැන් කමල්ගෙන් මට 30000ක් ලැබෙන තියෙනවා. හැබැයි කමල් දැන් භාගයක් එව්වා කියන්නේ ඉතින් භාගයක් එයා මට දෙන්නේ. එහෙනම් මම ණය ගෙතියන්ගෙන් 15000ක් අඩු කරනවා. ණය ගෙති අඩු කරනවා 15000ක්. ණය ගෙති අඩු කරනවා 15000ක්. ණය ගෙති අඩු කරනවා 15000ක්. පුතේ 10000ක තොග අපිට ආවා ණය ගෙතියන්ගෙන් 15000ක් අඩු වුණා. ඒ වගේ මේ ආපසු එවීම නිසා අපේ ආදායමත් අඩු වෙනවා කීයද? 15000ක්. ආදායම අඩු වෙනවා විකුණුම් ආපසු එවුම් කියලා 15000ක්. ඒ වගේම 20000ක විකුණුම් පිරිවැයනොත් භාගයක් අඩු වෙනවා 10000ක් විකුණුම් පිරිවැය කියලා. ඔන්න ආපසු එවීම. අංක 6. අංක 6. අංක 6 තියෙනවා ණය හිමියන්ට මුදල් ගෙව්වා 50000යි ලද වට්ටම 5000යි. ණය හිමියන්ට මුදල් ගෙව්වා 50000යි. මුදල් ගෙව්වා නම් හිතන්න දෙයක් නැහැ. මුදල් කියන වත්කම අඩු වෙනවා 50000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා 50000ක්.
මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. එතකොට පුතේ ඒ ණය හිමියෝ අපිට වට්ටමක් දීලා 5000ක අපි සල්ලි වලින් ණය හිමියන්ට 50000ක් ගෙවනවා. ණය හිමියෝ අපිට වට්ටමක් දෙනවා කීයකද? 5000ක. එහෙනම් ණය හිමියන්ගෙන් ඔක්කොම කීයක් අඩු වෙනවද? ණය හිමියන්ගෙන් ඔක්කොම අඩු වෙනවා පුතේ 35000. ණය හිමි කියන වගකීම අඩු වෙනවා 35000ක්. ණය හිමි කියන වගකීම අඩු වෙනවා 35000 නේ සමාන වෙන 55000ක්. 55000ක්. ඇයි අපි මුදල් දුන්න කීයක්ද? 50000ක්. තව ඒගොල්ලන් අපිට වට්ටමකුත් දුන්නානේ. වට්ටමක් කියන්නේ ඒගොල්ලන්ගේ ගාණෙන් අඩු වෙනවනේ. අපි දුන්න 50000යි වට්ටම 5000යි ණය හිමියන්ගෙන් ඔක්කොම අඩු වුණා 55000ක්. අර ඒගොල්ලන් අපිට දුන්න වට්ටම අපිට මොකද්ද? ආදායමක්. ඒගොල්ලන් අපිට දුන්න වට්ටම ආදායමක්. ඒක ආදායම් වලට එකතු වෙනවා ලද වට්ටම්. මේකේ සමහර අය අහනවා මුදල් ගෙවීම කියලා 45000 ගන්න පුළුවන්ද? බෑ. 45000 ගන්න බෑ. කිසිසේත්ම බෑ. ඇයි? සිංහල බලන්න. ණය හිමියන්ට මුදල් ගෙව්වා 50000යි. අපි 50000ක් දීලා. මෙහෙම තිබ්බනම් හරි. රුපියල් 50000ක ණය පියවීමට මුදල් ගෙව්වා. රුපියල් 50000ක ණය පියවන්න මෙවල් ණය පියවන්න 50000ක් පියවන්න මෙවල් මෙයාට අපි 50000ක් ගෙවන්න තියෙනවා. මෙයාට අපි 50000ක් ගෙවන්න තියෙනවා. හරිද? දැන් අපිට කියනවා මෙයාගේ 50000ක ණය පියවීමට 50000ක ණය පියවීමට මුදල් ගෙව්වා ලද වට්ටම 5000යි. 50000ක ණය පියවන්න මුදල් ගෙව්වා. එහෙම කිව්වම ඔයාට තේරෙන්න ඕනේ ඒ කියන්නේ 50000ක් ගෙව්වා කියන එක නෙවෙයිනේ. කොහොම හරි ණය පියවෙනවා 50000ක්. ඒ 50000 පියවෙන්න මුදල් ගෙවනවා. වට්ටමක් තියෙනවා 5000ක්. එහෙනම් 50000න් කොහොමත් වට්ටම අඩු වෙනවනේ. එහෙනම් ණය ටික පියවෙන්න 50000 පියවෙන්න තව දෙන්න ඕනේ කීයද? 45000යි. මෙන්න 50000ක ණය පියවීමට මුදල් ගෙව්වා කියලා තිබ්බනම් අපි දන්නවා 50000ක් පියවන්න වට්ටම 5000ක් අඩු කරාම තව 45000ක් දුන්නා නම් ඇති. මෙතන තියෙන්නේ ඒක නෙවෙයිනේ. මෙතන තියෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙව්වා 50000යි. මුදල් ගෙව්වා නම් ඉතින් හත් දෙයියනේ. මුදලින් අඩු වෙනවනේ 50000. තව ලද වට්ටමකුත් තියෙනවා 5000ක්. ඒ ලද වට්ටමත් එක්ක ණය හිමිය ඔක්කොම 55000ක් අඩු වෙනවා. අර ලද වට්ටම අපිට ආදායම. ඔන්න ඔහොමයි. සිංහල තේරුම් ගන්න මම පළවෙනි දවසේම කිව්වා accounting කියන්නේ සිංහලයි ගණිතයයි. සිංහලයි ගණිතයයි. ওই දෙක පුළුවන් නම් අනිත් ඒවා පුළුවන්. හරි. බා ඊළඟ ගනුදෙනුව. බා ඊළඟ ගනුදෙනුව. ඊළඟට තියෙනවා පුතේ අංක 7 රුපියල් 10000ක් පිරිවැය උතොග ණය හිමියන්ට ආපසු හරවා යවුවා. රුපියල් 10000ක් උතොග ණය හිමියන්ට ආපසු හරවලා යවුවා. එන වත්කම් වලින් තොග අඩු වෙනවා 10000ක්. ණය හිමියන්ට යවුවාම ණය හිමි කියන වගකීම අඩු වෙනවා 10000ක්. ණය හිමි කියන වගකීම අඩු වෙනවා 10000ක්. අංක 8 රුපියල් 1000ක තොග හානි වුණා. රුපියල් 1000ක තොග හානි වුණා නම් තොගය අඩු වෙනවා 1000ක්. තොග අඩු වෙනවා 1000ක්. තොග හානි වුණොත් ඒක වියදමක්. වියදම් වලට එකතු වෙනවා 1000ක්. තොග හානි කියලා. රුපියල් 1000ක තොග අඩු වෙනවා. ඒක වියදමක්. තොග හානි කියලා වියදම් වලට එකතු වෙනවා. අංක 9 ජනවාරි මාසයට අදාළ සේවක වැටුප් ගෙව්වා 20000යි. සේවක වැටුප් ගෙව්වා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා 20000ක්. මුදල් වත්කම අඩු වෙනවා. ඒ වගේම වියදම් වලට එකතු වෙනවා 20000ක්. වියදම් වලට එකතු වෙනවා 20000ක්. සේවක වැටුප්. මුදල් වත්කම අඩු වෙනවා. සේවක වැටුප් කියන වියදම එකතු වෙනවා. හරි. ඊළඟට
රුපියල් 10000ක් පිරිවෙව් තොග 15000කට අත්පිට මුදලට වික්කා. කලින් එක වගේ 10000ක තොග වික්කනම් තොග අඩු වෙනවා 10000. 15000කට අත්පිට වික්කනම් මුදල් වැඩි වෙනවා 15000ක්. මුදල් වැඩි වෙනවා 15000. 10000ක තොග 15000ට වික්කම කීයක් ලාභයි? 5000ක් ලාභයි. සෝරි සමානව ලාභය දාන්න බෑනේ. ආදායම දාන්න මේකේ ආදායම 15000යි. ආදායම් වලට එකතු වෙනවා 15000ක් විකුණු. මේ 15000 ගන්න 10000ක බඩු වික්කා වියදම් වලට එකතු වෙනවා විකුණුම් පිරිවැය 10000ක්. අංක 11. ස්ථාවර තැන්පතු සඳහා ජනවාරි මාසයේ අදාළ පොලිය 500ක් ලැබුණා. පොලිය ලැබුණා නම් මුදල් වත්කම වැඩි වෙනවා 500ක්. මුදල් කියන වත්කම වැඩි වෙනවා 500ක්. පොලිය ලැබුණාම මේක ආදායමක්. ආදායම් වැඩි වෙනවා පොලිය ආදායම් 500යි. පොලිය ලැබුණාම ආදායම් වැඩි වෙනවා. අංක 12 අන්තිම එක ඉවරයි. බලන්න. ස්ථාවර වත්කම් වල ජනවාරි මාසයේ අදාළ ෂේ 2000යි. ස්ථාවර වත්කම් ෂය එනම් ස්ථාවර වත්කම් අඩු වෙනවා 2000ක්. ස්ථාවර වත්කම් කියන එක වත්කම් වලින් අඩු වෙනවා. ෂය කියන්නේ වියදමක්. වියදම් වලට එකතු වෙනවා 2000ක් ෂය. ඔන්න ගාන ඉවරයි. ඊළඟට අපිට කියනවා ජනවාරි මාසයේ අදාළ ලාභය ගණනය කරන්න. පුතේ ලාභය හොයන්න කියලා කියනවා. බලන්න ලාභය හොයන්න ක්‍රමයක් කියලා නෑනේ. ආදායම් ප්‍රකාශ ගහන්න ඒව කියලා නෑ. එහෙනම් ඔයා නිකන් දෙන්න යන්න එපා හොඳේ. සමහර අය දෙනවා එන මහා පරිමාණේ. පුරුද්දක් දන්නේ මේ ඉල්ලන ඒවා නෙවෙයි දෙන්නේ. වෙන ඒවා. දැන් මෙතන කියලා තියෙන පුතේ ලාභය හොයන්න කියලා. එතකොට ක්‍රමයක් කියලා නෑනේ. ඒතර ඔයා යොදා ගන්න ඕනේ ලේසිම ක්‍රමය, පහසුම ක්‍රමය. මොකද්ද ලේසිම ක්‍රමය? ආදායම් වලින් වියදම් අඩු කිරීම. එහෙනම් අපි ලියනවා ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. දැන් මගේ ගාව ආදායම් තීරුව නෑ මම මකුවනේ. කලින් ගානේ මකුවනේ. මට කියන ආදායම් තීරුව බලලා හරියට එකතු වෙන ඒවා එකතු කරලා අඩු වෙන ඒවා අඩු කරලා ආදායම් තීරුවේ උත්තරේ කීයද කියලා ඉක්මනට. ආදායම් තීරුවේ උත්තරේ කියන්නේ එකසි 85යි 550යි 185යි 500යි. හරිද? ආදායම් වෙන්නේ 1,85,500ද? ඔව් 1,85,500ක් වෙනවලු ආදායම්. හරි. දැන් වියදම් තීරුව එකතු කරන්න පුතේ වියදම් තීරුවත් එකතු කළා සර් කියන්නේ කීයද කියලා? එක් ලක්ෂ 43,000යිලු 1,43,000යි කියලා කියනවා. එතකොට 1,85,500න් 1,43,000 අයින් කරාම 42,500ක ලාභයක් දෙන්නේ. ලාභය 42,500යිද? හරි. ඔව්. මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිත් අය කියන්න ඕනේ. හරි. හරි. ඊළඟට අපෙන් අහනවා පුතේ මාසයේ අන්තිමට හිමිකම හොයන්න පුළුවන් හිමිකම් තීරුවේ පල්ලෙහාම උත්තරේ. මට කියන්න පොඩ්ඩක් හිමිකම් තීරුවේ තියෙන ආරම්භක හිමිකම විතරයිද? වෙන මුකුත් අමතර ප්‍රාග්ධනය ගන්නේ නැද්ද? පොඩ්ඩක් බලන්න කියන්න. හිමිකම් තීරුවේ කීයේ තියෙන කියලා සටහන් වෙලා? ලක්ෂ 5 විතරයිද? හිමිකම් තීරුවේ තියෙන ලක්ෂ 5 විතරයි. වෙන මුකුත් නැහැ. හරි. මෙහා ගන්න. මෙන්න අපෙන් අහන්නේ පුතේ 1.31 හිමිකම. 1.31 හිමිකම අහන්න. 1.31 හිමිකම කියන්නේ පුතේ මාසේ අන්තිම හිමිකමනේ. මාසේ අන්තිම හිමිකම අහන්නේ.
දැන් කලින් ගණන් වල පුතේ ආදායම් වියදම් තීරු තිබුණ නැහනේ. ආදායම් වියදම් තීරු තිබුණ නැහැ. එතකොට ආදායමුත් වියදනුත් මේ ඔක්කොම දාන්නේ කොයි තීරුවටද? ප්‍රාග්ධන තීරුවට. ප්‍රාග්ධනෙන් තමයි දාන්නේ. ආදායමුත් දානවා, වියදනුත් දානවා, අමතර ප්‍රාග්ධනයක් දානවා, ගැනලිත් දානවා. හිමිකමට බලපාන හතරයිනේ. අමතර ප්‍රාග්ධනය, ගැනලි, ආදායම්, වියදම්. ඔය හතර පුතේ මේකට දාන්න. මේ වගේ සමීකරණයක ප්‍රාග්ධන තීරුවට ගැලපෙන්නේ කොයි දෙක විතරයිද? අමතර ප්‍රාග්ධනය, ගැනලි. ඔය දෙක විතරයි. ඇයි මේ සමීකරණයේ ආදායම් වියදම් දාන්නේ නැහැනේ ප්‍රාග්ධනේ? ආදායම් වියදම් වෙනමනේ තියෙන්නේ. වෙනම තියෙන්නේ. ඒ දෙන්න වෙනම. හැබැයි අර අපි කලින් ඉගෙන ගත්ත සමීකරණවල මේ තීරු දෙක තිබුණේ නැහැනේ. මේ දෙක තිබුණේ නැහැ. මේ දෙක තිබුණෙත් මේක ඇතුලේ. ප්‍රාග්ධනය ඇතුලේ. ඔයා දන්නවනේ ආදායම් හා වියදම් වල ප්‍රතිඵලයට මොකද්ද කියන්නේ? මේ ඉන්නේ දිලිසි. ආදායම් වියදම් වල ප්‍රතිඵලයට මොකද්ද කියන්නේ? ලාභයනේ. ලාභෙනේ කියන්නේ ආදායම් වලින් වියදම් අඩු කළාම වෙන උත්තරයට කියන්නේ ලාභය. ඉතින් කලින් ගණන් වල ආදායම් ටිකත් ප්‍රාග්ධනයට ඔබනවා. වියදම් ටිකත් ප්‍රාග්ධනයට ඔබනවා. එතකොට මේ දෙක මිශ්‍ර වෙලා ලාභය කියන එක කෝක ඇතුලේ තියෙනවද? ප්‍රාග්ධනය ඇතුලේ තියෙනවා. හැබැයි මේ සමීකරණයේ ආදායම් වෙනම ගලවලා තියෙන. වියදම් වෙනම ගලවලා තියෙන. එතකොට ලාභය කියන එක ප්‍රාග්ධනය ඇතුලේ නැහැ. ලාභය අයිති කරුට. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ලාභය අයිතිකරුගේ හිමිකමට එකතු කරන්න. එතකොට එනවා එයාගේ අග හිමිකම නැත්නම් යට එක. යට හිමිකම එනවා. එතකොට එයාගේ ආරම්භක හිමිකම තියෙනවා කීයද? ලක්ෂ 5යි. 1.1 හිමිකම ලක්ෂ 5යි. 1.1 හිමිකම ලක්ෂ 5යි. එකතු කරනවා ලාභය එකතු කරනවා 42.500. එකතු කරාම පුතේ අග හිමිකම ගන්න පුළුවන් 5,42,500. ඔන්න 5,42,000. අමතර ප්‍රාග්ධනය ගැල්ලි වෙනම ගලපන්න ඕනේ ඒවා මේකට ගැලපෙනවා තිබ්බත්. මේකේ නැහැ. තිබුණා නම් මේ දෙක ගැලපිලා තියෙන්නේ. අපිට තියෙන්නේ ලාභය විතරක් බලලා මෙයාට එකතු කරලා. ඒතකොට අග හිමිකම එනවා. හරි. බණේ අභ්‍යාසය ඉවරයි. එන්න අපේ ඊළඟ අභ්‍යාසෙට හරි. ඒකෙත් තියෙන ආදාය වියදම් සමීකරණයක්. ඒ ටිකක් දිග සමීකරණයක් තියෙනවා. මුදල් ධන, තොග ධන, ණය ගැති, ඉදිරියට කළ ගෙවීම් ධන, යන්ත්‍ර ධන, වියදම්, ණය හිමි හා උපචිත වියදම් ධන, ප්‍රාග්ධනය ධන, ආදායම්. මේ කොටස කතා කරාට පස්සේ අපිට තියෙන්නේ මේ නිබන්ධනයේ තව කතා කරන්න ලාභ සමීකරණය. ඒකත් ඉතා වැදගත් එකක්. ලාභ සමීකරණය. ඒවත් විභාග ගොඩක් ප්‍රශ්න වලට එනවා, කිරි ප්‍රශ්න වලට එහෙම. ඊට පස්සේ ලාභ සමීකරණය සහ ඔය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන විදිය සහ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය පිට විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපේ දෙවෙනි පාඩම ද්විත්ව සටහන් තියෙන්නේ. ද්විත්ව සටහන් ටික අපිට ඔක්කොම හදාගන්න පුළුවන් උපයෝගී පොත් කියන පාඩම් මේකක වලින්. හරි. මුලින්ම සමීකරණය ලියනවා. මුදල් ධන, තොග ධන, ණය ගැති ධන, ඉදිරියට කළ ගෙවී යන්ත්‍ර ධන, වියදම් සමානයි ණය හිමි හා උපචිත වියදම්. ණය හිමි හා උපචිත වියදම් ධන, ප්‍රාග්ධනය ධන, ආදායම්. හරි බලමු.
මුලින්ම තියෙනවා ශේෂ ටික දාගන්න. මුදල් 10000යි. තොගේ 40000යි. ණය ගෙති 20000යි. ණය ගෙති 20000යි. ඉදිරියට කළ ගෙවීම් නැහැ. යන්ත්‍ර 40000යි. උපචිත වියදම් ඒවා තියෙනවා 50000ක්. 50000ක්. ප්‍රාග්ධනයේ තියෙනවා 60000ක්. 60000ක්. ආදායම් නැහැ. පළවෙනි ගනුදෙනුව බලන්න අංක 1 අංක 1 තියෙන රුපියල් 10000ක බහන්න මිලටගෙන 4000ක් මුදලින් ගෙව්වා. 10000ක බහන්න ගත්තා නම් තොගේ වැඩි වෙනවා 10000ක්. 4000ක් මුදලින් ගෙවුවා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා පුතේ 4000ක්. තව කීයක් ගෙවන්න ඕනේද? 6000ක්. ණය හිමි නැත්නම් උපචිත වියදම් වැඩි වෙනවා 6000ක්. හරි. අංක 2 රුපියල් 5000ක බහන්න 16000ට ණයට වික්කා. 5000ක බහන්න 16000ට ණයට වික්කා නම් 5000ක බහන්න වික්කා නම් තොගෙන් අඩු වෙනවා 5000ක්. 16000කට ණයට වික්කාම පුතේ ණය ගැතිය වැඩි වෙනවා 16000ක්. 16000 මේකේ ආදායම 16000යි නේද? ආදායම 16000යි. එහෙනම් ආදායම් වලට එකතු වෙනවා 16000ක්. ඒ 16000ක ආදායම ගන්න කීයක බඩු වික්කද? 5000ක බඩු වික්කා. එහෙනම් වියදම් වලටත් එකතු වෙනවා 5000ක්. අංක 3 රුපියල් 4000ක කුලී ආදායමක් ලැබෙනවා. කුලී ආදායමක් ලැබෙනවා නම් මුදල් වැඩි වෙනවා 4000ක්. ආදායම් ලැබෙනකොට ආදායම් වැඩි වෙනවා 4000ක්. අංක 4 රුපියල් 6000ක මෙහෙයුම් වියදම් දරුවා. රුපියල් 6000ක මෙහෙයුම් වියදම් ගෙවනකොට මුදල් වත්කම අඩු වෙනවා 6000ක්. මෙහෙයුම් වියදම් ගෙවද්දී වියදම් වැඩි වෙනවා 6000ක්. වියදම් වැඩි වෙනවා 6000ක්. අංක 5 බලන්න. අංක 5 තියෙනවා රුපියල් 10000ක ණය ගැතියන්ගෙන් 110ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. එතන තියෙනවා පුතේ රුපියල් 10000ක ණය ගැතියන්ගෙන් 110ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. එතකොට ඔයා තේරුම් ගන්න ඕන එක තමයි 10000 කියන්නේ ලැබුණ ගානද නැත්නම් වට්ටම අඩු කරන කලින් ගානද? ඒ කියන්නේ වට්ට 10000න් වට්ටම අඩු කරලාද නැද්ද කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් මේක දිහා බැලුව ගමන් කියනවා ණය 10000ක ණය ගැතියන්ගෙන්. ඒ ණය ගැතිය දුන්න ගාන නෙවෙයි 10000ක ණය ගැතියන්ගෙන්. හරිද? 10000ක ණය ගැතියන්ගෙන් 110ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. මේ ලැබුණ ගාන නෙවෙයි. මේ ලැබෙන තිබ්බ ගාන. එහෙනම් 110ක ඩිස්කවුන්ට් එකක් බැලුවාම 1000යි 1000ක් අඩු කරාම ලැබෙන්නේ කීයද? 9000යි. එහෙනම් මුදල් වලට එකතු වෙනවා 9000ක්. මේ 9000 ණය ගැතිය දෙන්නේ කීයක් වෙනුවටද? 10000ක් වෙනුවට. ණය ගැතියන්ගෙන් අඩු වෙනවා 10000ක්. ණය ගැතියන්ගෙන් 10000ක් අඩු වෙනවා. ණය ගැතිය දෙන්නේ 9000ක්. එහෙනම් අපිට පාඩුවක් තියෙනවා වියදමක් රුපියල් 1000ක්. දුන් වට්ටම් කියන්නේ වියදමක් නේ. ඒක එකතු වෙනවා වියදම් වලට. අංක 6 රුපියල් 1500ට විකුණු භාණ්ඩ ආපසු එව්වා. ඒවායේ පිරිවැය 1000යි. රුපියල් 1500ට විකුණු භාණ්ඩ ආපසු එව්වා. ඒවායේ පිරිවැය 1000යි. ආපසු එවනකොට පුතේ තොගේ මොනවා වෙනවද? තොගේ වැඩි වෙනවා 1000කි. පිරිවැයෙන් තමයි තොගේ වැඩි වෙන්නේ. හොඳේ. ආපසු එවනකොට තොගේ වැඩි වෙනවා. පිරිවැය 1000යි. මේ ණයට වික්ක බඩුනේ එවන්නේ. එහෙනම් ණය ගැතියන්ගෙන් අඩු වෙනවා 1500ක්. ණය ගැතියන්ගෙන් අඩු වෙනවා 1500ක්. ඇයි අපි 1500කට ණයට විකුණන්න තිබ්බේ? ණය ගැතියන්ගෙන් 1500ක් අඩු වෙනවා. කීයක ආදායමක් නැති වෙනවද? 1500ක ආදායමක් නැති වෙනවා.
ඒ වගේම අපේ වියදමකුත් අඩු වෙනවා පුතේ 1000ක වියදමකුත් ඒකම අඩු වෙනවා. අංක 7. මාසයේ අවසානයේ යන්ත්‍ර ෂේ කළා ෂේ අනුපාතය මාසයට 112යි. මාසයකට 112යි. බය වෙන්න දෙයක් නැහැ. කෙලින්ම කියනවා මාසයකට 112යි. බලන්න යන්ත්‍ර කීයක් තියෙනවද කියලා? යන්ත්‍ර 40යි. 112ක් බලන්න. 4800යිද? 4800. එහෙනම් යන්ත්‍ර වලින් අඩු වෙනවා පුතේ 4800ක්. යන්ත්‍ර ෂේ කියන්නේ වියදමක්, වියදම් වලට එකතු වෙනවා 4800ක්. අංක 8. අංක 8. උපචිත වියදම් 4000ක් ගැලපුවා. උපචිත වියදම්. උපචිතයි කියන්නේ පුතේ ගෙවලා නැති වියදම්. ගෙව්වත් නැතත් ඒක අපේ වියදමක්. එහෙනම් වියදම් වලට එකතු වෙනවා. ගෙව්වත් නැතත් වියදමක්. වියදම් වලට එකතු වෙනවා 4000ක්. ගෙව්වත් නැතත් වියදම් වලට එකතු වෙනවා 4000ක්. උපචිතයි කියන්නේ ගෙවලා නැහැ. එහෙනම් මේ තියෙන උපචිත වියදම් ඒකට එකතු කරන්න. වගකීමක්. මේක වියදමක්. ඒ නිසා වියදම් තීරුවට එකතු වුණා. උපචිතයි කියන්නේ ගෙවලා නැහැ. ඒ නිසා උපචිත වියදම් වලට එකතු වුණා. ඊළඟට වැඩිපුර ගෙවූ වියදම් 2000ක් ගැලපුවා. පුතේ වැඩිපුර ගෙවලා වියදම් වැඩිපුර ගෙවලා නම් දැන් මේගොල්ලන් වියදම් වැඩිපුර ගෙවලා මොකද කරලා ඇත්තේ? දැන් අපි හිතමු මේ මාසේ දුරකථන වියදම 10000යි කියලා. මේගොල්ලන් 12000ක් ගෙවලා 12000ක් ගෙවලා මුදල් වලින් 12000 අඩු කරලා වියදම් වලට දානවනේ. දැන් මේක මෙතන කියනවා වැඩිපුර ගෙවලා වියදම් 2000. වැඩිපුර ගෙවලා නම් වියදම් වලින් ඒ 2000 අයින් කරලා වැඩිපුර ගෙවුවා කියන්නේ ඉදිරියට කළ ගෙවීම් ඒකට එකතු වෙනවා. ඔන්න බලන්න. පුතේ වැඩිපුර ගෙවුවා නම් වියදම් දැන් අපි කතා කරලා තියෙනවානේ ඉදිරියට ගෙවු වියදම් වල ඉස්සරහන ඉදිරියට ගෙවු වියදම් වල මේ පන්ති නෙවෙයි අනිත් පන්ති වල කතා කරලා තියෙනවානේ ඉදිරියට ගෙවු වියදම් වල ඉස්සරහන තමයි ඉදිරියට ගෙවු වියදම් හර. ඒ කියන්නේ අපේ වත්කමක්. මේ ඉදිරියට ගෙවු වියදම් හර එක වත්කමක්. ඒ වගේම වියදම් ගිණුම බැර. වියදම් ගිණුම බැර වෙනකොට වියදමින් අඩු වෙනවා. වියදම් ගිණුම බැර වෙනකොට වියදමින් අඩු වෙනවා. කද්ද අහන්නේ? ළමෙක් අහනවා සර් මුදල් වලින් නෙවෙයිද අඩු වෙන්නේ? නෑ මුදල් වලින් අඩු වෙන්නේ නෑ. මුදල් වලින් පුතේ කොහොමත් අපි ගෙවන ගාන අඩු වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න 10000ක් ගෙවන්න ඕන එකට 12000ක් ගෙවනවා. ඉතින් 10000ක් ගෙවන්න ඕන එකට 12000ක් ගෙවුවාම කොහොමත් ඉතින් මුදල් වලින් 12000ක් අඩු වෙන්න එපා. ගෙවුව ගාන අඩු වෙන්න එපා මුදල් වලින්. මුදල් වලින් 12000ක් ගෙවුවා නම් මේ වන්නේ 12000ක් මුදල් වලින් ගෙවුවා නම් මුදල් වලින් 12000ක් අඩු වෙනවා. දැන් මේ 12000ම මේගොල්ලන් වියදම් වලට එකතු කරලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි වෙලා තියෙන්නේ මේ සර් කොටු කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. මේගොල්ලන් වියදමක් ගෙවලා මුදල් වලින් අඩු කරලා වියදම් වලට දාලා. හැබැයි දැන් අපිට දැනගන්න හම්බ වෙනවා 2000ක් වැඩියෙන් ගෙවලා. වැඩියෙන් ගෙවලා නම් මේ වියදම් වල දාලා තියෙන්නේ වැඩියෙන්නේ. වියදම් වලින් 2000ක් අයින් කරලා ඒ වැඩිපුර ගෙවුව ටික ඉදිරියට කළ ගෙවීම් කියලා එකතු කළා නේ. මේක තමයි කරන්න ඕනේ. මුදල් වල හවුලක් නැහැ. මුදල් කොහොමත් 12ම යනවා. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට අංක 10 ණයගැතියන්ගෙන් 1000ක් බොල් ණය කපා හැර ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න. රුපියල් 1000ක් බොල් ණය කපා හරින්නලු. එහෙනම් ණයගැතිය අඩු වෙනවා 1000ක්. බොල් ණය කියන්නේ වියදමක්. වියදම් වලට එකතු වෙනවා 1000ක්. වියදම් වලට එකතු වෙනවා 1000ක්. ඒ වගේම ඉතුරු ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න කියනවා. ඉතුරු ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න. මම ණයගැතියෝ කීයක් ඉතුරු වෙනවද කියලා? කීයක් ඉතුරු වෙනවද බලන්න. සර් කියන්න මේ ගැළපෙල් ටික ඔක්කොම කරාම ණයගැතියෝ කීයක් ඉතුරු වෙනවද කියලා? 23500යි. 23500ද බලන්න.
හරි. එතකොට අපි ගාව දැන් ණය ගැතියෝ ඉන්නව පුතේ 23500ක් ඉතුරු වෙලා. ඒ ඉතුරු වෙච්ච 23500ට මේගොල්ලන් කියනවා 110ක් අඩමාන ණය වෙන් කරන්න. 23500ට බලන්න 110ක්. 23500ට 110ක් කියන්නේ 2350යි. එහෙනම් ණය ගැතියන්ගෙන් තව අඩු කරන්න 2350ක්. අඩමාන ණය වෙන් කරනකොට ඒක අඩු වෙනවා. ඒකත් වියදමක්. වියදම් වලට එකතු කරන්න 2350. ණය ගැතිය අඩු වෙලා වියදම් වලට එකතු වුණා. අන්තිම එක ඉතුරු තොගය 40000යි. අන්න ඉතුරු තොගය සර් කියන්නේ ඉතුරු තොගය ගිණුම් තියනවද? ඉතුරු තොගය ගිණුම් තියනවද? ඉතුරු තොගය ගිණුම් තියනවද නැහැ? එහෙනම් කොයි තොගයද ගිණුම් තියන්නේ? මොන තොගයද ගිණුම් තියන්නේ? භාවිතා කරපු ටික කියන්න බලන්න. භාවිතා කරපු ටික නැත්තම් පාවිච්චි කරපු ටික කියනවට නැත්තම් හානි වෙලා හරි මොනවා හරි වෙලා තියෙන ටික. ඒක තමයි කිව්වේ තොග ගිණුම් තියන්නේ. අන්තිම තොගයේ ගිණුම් තියන්නේ අපි. කවදාවත් ඉතුරු තොගයේ ගිණුම් තියන්නේ. ළමයි කහන තොගයේ ගිණුම් තියනවද කියලා. අවසන් තොගයේ ගිණුම් තියන්නේ. අපි දැන් මේ අවසන් තොගය අපිට දීලා තියෙනවා. ඒක ගිණුම් තියන්නේ අපි. 40000 ගිණුම් තියන්නේ. හැබැයි පාවිච්චි කරපුට ගිණුම් තියනවා. පාවිච්චි කරපුට ගිණුම් තියන්නේ බෑ. ඒක වියදමක්. මන් තොග තීරුව කො ආමේති 40යි 10යි 50යි. 50න් 5ක් ගියාම 45යි. 45යි 10 එකයි 46යි. එහෙනම් පුතේ 46ක තොගයක් අපි ගාව තියෙන්න ඕනේ. හැබැයි මේගොල්ලන් කියන්නේ තොග තියනවා කියලා කීයද? 40000යි. 46ක තොගයක් තියෙන්න ඕන තැන 46ක තොගයක් තියෙන්න ඕන තැන තියෙන්නේ 40යි නම් 6000ක තොග අඩුවීමක් වෙලා තියෙනවා. එහෙනම් අපි තොගෙන් අඩු කරනවා 6000ක්. ඒක වියදමක් ලෙස වියදම් වලට එකතු කරලා දක්වනවා. ඒක තොග හානි වීමක් වෙන්න පුළුවන්. ඒක තොග පාවිච්චියක් වෙන්න පුළුවන්. any others. හරිද? ඕනම දෙයක් වෙන්න පුළුවන්. බලන්න තොග තීරුව බැලුවාම ඔයාට පේනවා මේ ටික ගැලපුව ගමන් තොගේ එන්න ඕනේ 46ක්. හැබැයි ගාණ කියන්නේ 40යිලු තියෙන්නේ. ඒ කියන්නේ ඔයා තොග පාවිච්චි කරලා මේක භාවිතා කරලා හරි විනාශ කරලා හරි මොනවා හරි කරලා තියෙනවා 6000. ඒ පාවිච්චි කරපු ටික 6000 තොගෙන් අයින් කරලා වියදම් වලට එකතු වෙනවා. දැන් එතකොට අර ගාණට එනවනේ 40. හරි. ඊළඟට ඒකේ ලාභය හොයන්න කියලා ලාභය හොයන්න ලේසිම විදිය ආදායම් වලින් වියදම් අඩු කරන්න. ආදායම් ටික මේටි. ආදායම් වලට වඩා වියදම් වැඩි වගේ මේ ගානේ. ලියන ලාභ සමීකරණේ ලාභයේ සමානයි ආදායම් ඍණ වියදම්. ආදායම් ඍණ වියදම්. මෙච්චරයි ආදායම් තියෙන්නේ 20යි 18යි 500යිද ආදායම් තියෙන්නේ. හරි. වියදම් කීයක් තියෙනවද කියලා බලන්න. 6 11යි 12යි 11යි 11යි 9යි විසි 150ක් දෙන්නේ බලන්න 26 150ක්ද කියලා ඉක්මනට බලලා කියන්නේ වියදම් තියෙන අර චාල්ස් බෙබේජ් හොයාගෙන තියෙන ඝනක යන්ත්‍ර ඒක භාවිතා කරන්න පුළුවන්. විසි 150යිලු 27යි 150ක් එනවලු දන්න 27යි 150ක් කියලා කියයි. හරි 27යි 150ක්. එහෙනම් පුතේ 27යි 150ක් එනවා නම් ඔයාලා මෙතනින් අලාභය ගන්න පුළුවන්. අලාභය ගන්න පුළුවන්
8650 8650ක අලාභයක් එනවා. අලාභය 8650 මම හිතන්නේ. හරි. දැන් අපි යමු ලාභ සමීකරණය කියන කොටසට. අපි දැන් ආදායම් වියදම් සමීකරණේ පුරුදු වෙලා තියෙන්නේ ඕක ගණන් හදලා තියෙන්නේ හොඳේ. දැන් අපිට තියෙන ඊළඟට අලුත් කොටසක් शुद्ध वत्कम मैसुरिंग लाभे हो अलाभे गणने किरीम शुद्ध वत्कम मैसुरिंग लाभे නැත්නම් අලාභේ ගණනය කිරීම මෙන්න මේ කොටස කතා කරලා ඒකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කරලා ඊට පස්සේ ලාභ සමීකරණයෙන් ලාභේ හොයලා වැඩේ අවසන් කරන්න පුළුවන්. හරි බලන්න අහගන්නකො මුලින්ම शुद्ध वत्कम කියන්නේ පුතේ හිමිකමට शुद्धवत्कम කියන්නේ හිමිකමට शुद्धवत्कम කියනගේ තේරුම වත්කම් වලින් වගකීම් අඩු වෙලා කියන එකනේ शुद्ध වෙන්නේ මොනවා හරි දෙයක් අඩු වුණොත්නේ එතකොට शुद्धवत्कम කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු දැන් ඔයා කියන්නේ शुद्ध ලාභය කියලා शुद्ध ලාභය කියන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලානේ නේද එහෙනම් शुद्धवत्कम කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා පුතේ වත්කම් වලින් වගකීම් අඩු කළාම වත්කම් වලින් වගකීම් අඩු කළාම ලැබෙන්නේ මොකද්ද? වත්කම් වලින් වගකීම් අඩු කරාම හිමිකම. එහෙනම් ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ शुद्ध වත්කම් කියන්නේ හිමිකමට කියන තව නමක්. शुद्ध වත්කම් කියන්නේ හිමිකමට කියන තව නමක්. ඒක අපිට හොයන්න පුළුවන් වත්කම් ඍණ වගකීම් වල. දැන් අපි හොයන්න යන්නේ හිමිකමෙන් ලාභය. කොහොමද හිමිකම භාවිතා කරලා ලාභය හොයන්නේ කියලා. මම පොඩි සිද්ධියක් කියලා දෙනවා. ඒකත් එක්ක ඔයාලා මේ වැඩේ තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ටක් ගාලා අභ්‍යාසෙ කියන්නේ තියරි පොඩ්ඩ බලලා අභ්‍යාස එකක් දෙකක් පොඩි කරමු බලන්න. හරි බලන්න. මෙහා ගන්නකො. ටක් ගාලා මට උත්තර දෙන්න. ව්‍යාපාරයක හිමිකම් වෙනස් වෙන බලපාන ගනුදෙනු ටික කියන්න මට ටක් ගාලා. හිමිකම් වෙනස් වෙන්න අඩු වැඩි වෙන්න බලපාන ගනුදෙනු ටික කිය. ඉක්මනට මොනවද? හිමිකම් වෙනස් වෙන්න බලපාන ගනුදෙනු. ගැනිලි. හරි. ආදායම් වියදම් අමතර ප්‍රාග්ධනය. හරි. අමතර ප්‍රාග්ධනය ගැනිලි ආදායම් වියදම්. එන හිමිකම් වෙනස් වෙන ගනුදෙනු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හිමිකම් වෙනස් වෙන බලපාන ගනුදෙනු 4ක් තියෙනවා. තේරෙනවද? මෙන්න 4. එතකොට පුතේ මේක තව කොට කරොත් ආදායම් වියදම් වල සුද්ධ ප්‍රතිඵලය කවුද? ආදායම් වියදම් වල සුද්ධ ප්‍රතිඵලය. ආදායම් වියදම් වල සුද්ධ ප්‍රතිඵලය ලාභේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඕනනම් හිමිකම් වෙනස් වෙන්න බලපාන මේවන හිමිකම වෙනස් වෙන්න බලපාන්නේ අමතර ප්‍රාග්ධනයේ ගැනිලි ලාභය. එහෙම කියන්න පුළුවන්. අමතර ප්‍රාග්ධනයේ බලපානවා ගැනිලි බලපානවා ලාභේ. අපි දන්නවා ලාභය කියන්නේ හරිද? ලාභය කියන්නේ හරිද? ආදායම් වියදම්. ලාභය කියන්නේ ආදායම් වියදම්. බලන්න. ඔන්න 4 අහගන්න. පුතේ ඇත්තටම හිමිකම කියන්නේ මොකක්ද? හිමිකම කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවට තියෙන මොකද්ද? අයිතියනේ හිමිකමනේ. මම එදා පැහැදිලිව කිව්වනේ. හිමිකම කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවට තියෙන අයිතිය. දැන් උදාහරණයක් මම කියනවා ඔයාව මට හිමි නැත්නම් ඔයාව හිමි මට. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ අයිතිය තියෙන්නේ මට. නේද? ඔයාව මට හිමි කියන්නේ දැන් කොල්ලෝ කියන්නේ කියලා එහෙම මැරෙන්නත් යන්නේ. ඒ කියන්නේ යාගේ අයිතිය තියෙන යාට. එහෙනම් ව්‍යාපාරයක හිමිකම කියන්නේ ව්‍යාපාරයක තියෙන අයිතිය. අයිතිකරුවාට තියෙන අයිතිය. එතකොට පුතේ මේ අයිතිය වෙනස් වෙන බලපානවා. එයා තව තව අමතර ප්‍රාග්ධනයේ දානකොට අයිතිය වැඩි වෙනවා.
ඒ වගේම එයා තියෙන ඒවා අරන් යනවා නම් ගැලණි කරනවා නම් හිමිකම අඩු වෙනවා. ඒ වගේම පුතේ එයා ව්‍යාපාරයේ එයාගේ සහභාගීත්වයක් නැහැ. හැබැයි ආදායම් එනකොට වියදම් එනකොටත් එයාගේ හිමිකමට බලපෑමක් වෙනවා. හරිද? ඔන්න කතන්දරේ. පුතේ ඔන්න මේ බලන්න අහගන්න අයිතිකරුව රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තා. අයිතිකරුව රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තා. ලක්ෂ 5ක් දාලා අයිතිකරුවා ව්‍යාපාරය පටන් ගත්තා. එහෙනම් අයිතිකරුවට තියෙනවා පුතේ ලක්ෂ 5ක අයිතියක්. මේ අයිතිකරුවට තියෙනවා ලක්ෂ 5ක අයිතියක්. හොඳට අහගන්න. අයිතිකරුවා රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තා නම් අයිතිකරුවට තියෙනවා පුතේ ලක්ෂ 5ක අයිතියක්. මේ අයිතිකරුවා පුතේ බිස්නස් එක පටන් ගත්තමයි ඒක කළමනාකරුවන්ට දීලා මේක ගියා රට මැනේජර්ස්ලාට කරගෙන යන්න කියලා දීලා මේක රට ගියා. හරිද? රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තා. මැනේජර්ලාට බාර දුන්නා. මෙන්න මූ ගියා රට. අවුරුද්දකින් පස්සේ එනවා පුතේ ඔන්න. ගොයි එනවා අවුරුද්දකින් පස්සේ. අවුරුද්දකින් පස්සේ ආවට පස්සේ අන්න මතක් වෙනවා. මම බිස්නස් එකක් තියෙනවානේ. මම මේ බිස්නස් එකක් ගොඩ දාලානේ ගියේ. බිස්නස් එකක් මම හදලානේ ගියේ. මගේ බිස්නස් එකට මොනවා වෙලාද දන්නේ නැහැ. මගේ අයිතියට මොනවා වෙලාද දන්නේ නැහැ කියලා අවුරුද්දකින් පස්සේ එනවා. අවුරුද්දකින් පස්සේ එනවා. පුතේ අවුරුද්දකින් පස්සේ එනකොට මෙයාගේ හිමිකම රුපියල් ලක්ෂ 7ක් වෙලා. ලක්ෂ 7ක් වෙලා. ඔන්න මැනේජර්ස්ලා ඉන්නෝ සතුටින් අයිතිකරු වෙනවා. අවුරුද්දකින් පස්සේ ටොපි චොකලටුත් අරගෙන මේ ඉන්නේ මැනේජර්ස්ලා ටික. මෙන්න අයිතිකරු වෙනවා අවුරුද්දකින් පස්සේ. එනකොට මැනේජර්ලා කියනවා සර් ලක්ෂ 5ක් වේ සර් බිස්නස් එක පටන් ගන්න දැම්මේ. ඔන්න අපි සර්ගේ හිමිකම ලක්ෂ 7ක් කරලා තියෙන්නේ කියලා. පුතේ අයිතිකරු මේ කාලය ඇතුලේ ව්‍යාපාරයේ පැත්තවත් බැලුවේ නැහැ. 7 5ක් ව්‍යාපාරයට දැම්මේ නැහැ. ව්‍යාපාරයෙන් 7 5ක් ගත්තෙත් නැහැ. අයිතිකරු ව්‍යාපාරයට එක රුපියලක්වත් මේ කාලය තුල දැම්මේ නැහැ. අර පටන් ගන්නකොටම ලක්ෂ 5 දැම්මා. හැබැයි ඊට පස්සේ 7 5ක් බිස්නස් එකට දැම්මේ නැහැ. හැබැයි 7 5ක්වත් ගත්තෙත් නැහැ මිනිහා. එක රුපියලක්වත් ගත්තෙත් නැහැ. හැබැයි අවුරුද්දකින් පස්සේ මිනිහා එනකොට හිමිකම කීයක් වෙලාද? ලක්ෂ 7ක්. සර් දැන් කිව්වනේ පැහැදිලිවම සල්ලි දැම්මේ නැහැ. අමතර ප්‍රාග්ධනය කළෙත් මේ බලන්න. ගැනිලි කරෙත් නැහැ. ගැනිලි කරෙත් නැහැ. එහෙනම් පුතේ මේ හිමිකම ලක්ෂ 2කින් වැඩි වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒක මොකක් වෙන්න ඕනේද? අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? අමතර ප්‍රාග්ධනයක් නැත්තම් ගැනිලිත් නැත්තම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද මේ ලක්ෂ 2? කියන්නේ අනිවාර්යයෙන්ම මේ ලක්ෂ 2 ලාභයක් වෙන්න ඕනේ. ලාභයක්. ඇයි මේ? ආදායම් නෙවෙයි ලාභයක්ම කියන්න පුළුවන් අපිට. මොකද ආදායම් වලින් වියදම් අඩු වෙලා නෙන්නේ. මේ බලන්න මේ. දැන් සර් පැහැදිලිවම කිව්වනේ අයිතිකරුවෙක්ගේ හිමිකම වෙනස් වෙන්න බලපාන්නේ ගනුදෙනු 4යිනේ. 4යිනේ බලපාන්නේ. මොනවද 4? අමතර ප්‍රාග්ධනය, ගැන්ලි, ආදායම්, වියදම්. මේ ආදායම් වියදම් කියන එක වෙන වෙනම ගන්න ඕනේ නෑ. අපි එකට ගමුකෝ. කොහොම වුණත් ආදායම් වලට වියදම් අඩු කරලා මේක මිශ්‍ර වෙලා නෙන්නේ. අපි ආදායම් වියදම් කියන එක වෙනුවට ලාභය ගමුකෝ. ඔක දෙකක් කියලා කියන්න ඕනේ නෑනේ. හරි කොහොම තියෙද? එහෙනම් හිමිකම වෙනස් වෙන්න පුළුවන් අමතර ප්‍රාග්ධනය, ගැනිලි, ලාභේ නැත්තම් පාඩුව. ලාභේ නැත්තම් පාඩුව. එහෙමනේ. මේක සල්ලි දැම්මෙත් නැත්තම් මේක ගැනිලි කළෙත් නැත්තම් ඔයාලට පේනවද මේ හිමිකම වැඩි වෙලා තියෙන්නේ අනිවාර්යෙන් මොකක් නිසාද? ලාභේ හින්දා. එහෙනම් අන්න අපිට ලාභය හොයන්න පුළුවන් තව ටෙක්නික් එකක් තියෙනවා. අපිට ලාභය හොයන්න පුළුවන් පුතේ කොහොමද? අග හිමිකම නැත්තම් අග සුද්ධවත්කම. අග හිමිකම ඍණ මේකෙන් අඩු කරනවා මුල තිබ්බ හිමිකම. මුල හිමිකම. අග හිමිකමෙන් අඩු කරනවා මුල හිමිකම. ලක්ෂ 7යි අග හිමිකම. මුල හිමිකම ලක්ෂ 5යි. එහෙනම් ලාභය එනවා පුතේ ලක්ෂ කීයද? ලක්ෂ 2යි.
ඔන්න ලාභය හොයන විදිය. ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම. හැබැයි අග හිමිකම ඍණ මුල හිමිකම කියලා ලාභය ගන්න නම් අයිතිකරු මොනව නොකළා තියෙන්න ඕනද? අමතර ප්‍රාග්ධනය ගැනීම. අමතර ප්‍රාග්ධනය ගැනීම නැහැ කියන්නේ එයාගේ හිමිකම වෙනස් වෙන්නේ ලාභය හෝ පාඩුව නිසා විතරයි. ඒකයි සරල දෙයක් තියෙන්නේ. හිමිකම් වෙනස් වෙන්නේ මේ ටිකෙන්නේ. ඉතින් මේ ටික නෑ කියන්නේ පුතේ මේ ටික නෑ කියන්නේ හිමිකම වෙනස් වෙන්නේ මෙයා විතරයි. එහෙනම් මේ දෙන්න අතර වෙනස ලාභය නැත්නම් පාඩුව කියලා ගන්න පුළුවන්. හරි. අපි මෙහෙම හිතමු. ඔන්න අයිතිකරු මේ කාලේ ඇතුලේ ඔන්න අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තා. ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් අරගෙන හැබැයි මැද්දේදී අතර මැද්දේදී මෙයා තව රුපියල් 50000ක් ගෙදර අරන් ගියා. රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තේ. හැබැයි හදිසි අවශ්‍යතාවයක් වෙලා මෙයා 50000ක් ගෙදර අරන් ගියා. ගැනිලි කළා. ගැනිලි කරනෝ පුතේ 50000ක්. සල්ලි දැම්මේ නෑ. ලක්ෂ 5ක් දාලා පටන් ගත්තා. ඊට පස්සේ කීයක්වත් දැම්මේ නෑ. හැබැයි හදිසියක් වෙලා 50000ක් අරන් ගියා. එතකොට දැන් මෙයා අපිට කියනවා මෙන්න මෙහෙම. අයිතිකරු අපිට කියන්නේ මේ බලන්න මේ. අයිතිකරු අපිට කියනවා මම බිස්නස් එකක් පටන් ගත්තනේ. අපි යන ඉතින් කොහොමද මරුද බිස්නස් එක පට්ටද? එහෙම කියන්න තරම් හොඳ ලාභයක් නෑ යන්නේ. අපි යන මොකෝ එහෙම කියන්නේ? මම රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තේ. රුපියල් ලක්ෂ 5ක් දාලා බිස්නස් එක පටන් ගත්තේ. අවුරුද්දක් ගියා අවුරුද්දේ අන්තිම වෙනකොටත් හිමිකම ලක්ෂ 7යි. ඉතින් අපි හොඳයි. ලක්ෂ 5ක් දාලා පටන් ගත්තාම ලක්ෂ 7ක් වෙලා තියෙනවා නම් අවුරුද්දේ අන්තිමට අපි කියනවා හිමිකම ලක්ෂ 2ක් වැඩි වෙලානේ. එයා කියනවා ඔව් ඉතින් ලක්ෂ 2යිනේ මේ ලාභේ. ඔව් ලක්ෂ 5ක් තිබ්බ එක ලක්ෂ 7 වෙලා නම් අපිට පේනවා 7න් 5ක් ගියාම 2ක් ලාභයි. ඔය අතරමැද්දේදී මං ඉතින් රුපියල් 50000ක් අරන් ගියා හදිසියක් වෙලා. එයා කියනවා අතරමැද්දේ මං 50000කුත් ගත්තා මට මේ සල්ලි හදිසියක් වෙලා. එච්චරයි වෙන මුකුත් මං ගත්තේ නෑ. බලන්න කොහිමිකම දාම ලක්ෂ 7යි. අපි කියනවා අතරමැද්දේ 50ක් ගත්තා. ඔව් එයාගෙන 50ක් ගත්තා මේ හදිසියක් වෙලා. ඉතින් දෙයියනේ පහේ තිබ්බ එක 7 වෙලා නම් එතන කීයක් වැඩි වෙලාද? 2ක් වැඩි වෙලා. එයා තව 50ක් ගත්තා නම් ඒ 50ත් එක්ක ගත්ත 50ත් එක්ක ලාභය කීයද? 2.5 වෙන්න ඕනේ. ඒක හොයන්නේ මෙහෙමයි. මේ බලන්න. හොඳට අහගන්න. පුතේ හිතන්න අයිතිකරු මේ 50000 ගත්තේ නැත්තම් මේ අකා මේ 50000 ගත්තේ නැත්තම් මෙතන හිමිකම කීය වෙන්නේ නැද්ද? මේ 50000 ගත්ත නිසා හිමිකම මොනවා වෙලාද තියෙන්නේ? 50000 කියන්නේ ගැනින්නේ. මේ ගැනිලි කරපු හින්දා හිමිකම මොනවා වෙලාද තියෙන්නේ? ගැනිලි කරපු හින්දා හිමිකම මොනවා වෙලාද තියෙන්නේ? සර කියන්නේ ඉක්මනට අපිත් නිදා ගන්න ඕනේ. ඉක්මනට කියන්නේ ගැනිලි කරපු නිසා හිමිකම මොනවා වෙලාද තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. හිමිකම අඩු වෙලා තියෙන්නේ. මේ 50000 එයා අරන් ගිය නිසා හිමිකම අඩු වෙලා තියෙන්නේ. මෙයා මේ 50000 අරගෙන ගියේ නැත්තම් පුතේ මෙයා මේ 50000 අරගෙන ගියේ නැත්තම් මෙතන හිමිකම කීයද කියන්නේ? මේ 50000 ගෙනිච්ච නැත්තම් මෙතන හිමිකම කීය වෙන්න පුළුවන්ද? කීය වෙන්න තිබුණද? කියන්න බලන්න. හිමිකම කතා කරා මුන් කතා කරන්නේ ඉක්මනට කියන්න ඕනේ. ආ 7,50,000යි. මෙයා මේ 50000 අරන් ගිය හින්දා හිමිකම අඩු වෙලා නේ තියෙන්නේ. මෙයා මේ 50000 අරගෙන ගියේ නැත්තම් මෙයා මේ 50000 අරන් ගියේ නැත්තම් පුතේ මේ හිමිකම ලක්ෂ 7 නෙවෙයි. ඕක 7,50,000ක් විදියට තියෙනවා. එහෙනම් 7,50,000යි ලක්ෂ 5යි අතර වෙනස කීයද? 7,50,000යි ලක්ෂ 5යි අතර වෙනස කීයද කියන්න? 2,50,000යි. එහෙනම් ලාභය 2,50,000. පැහැදිලිද මං කියන එක? පුතේ අයිතිකරු මැදදී 50,000ක් දැන් අපි දන්නවා මේ බලන්න
අපි දන්නෝ දැන් හිමිකම යොදාගෙන අපිට ලාභය හොයන්න පුළුවන් කියලා අපිට තේරෙනවනේ. මොකද මේ හිමිකම ඇතුලේ ලාභය තියෙනවනේ බා. මේ හිමිකම ඇතුලේ ලාභය තියෙනවා. හරියට නිකන් මේ වගේ. හරියට නිකන් මේ ඔන්න මල්ලක් තියෙනවා මේ මල්ලක්. ඔන්න මල්ලක් තියෙනවා. මල්ලක් හොඳේ. මයන්නයි වයන්නයි පටල ගන්න එපා. මල්ලක් තියෙනවා. මේ මල්ල ඇතුලේ ලාභය තියෙනවා. මේක ඇතුලේ අමතර ප්‍රාග්ධනය තියෙනවා. තව ගැලිලිත් තියෙනවා. මේ ලාභය තියෙනවා. අමතර ප්‍රාග්ධනයක් තියෙනවා. ගැලිලිත් තියෙනවා. දැන් කලින් අපි කිව්වනේ අයිතිකරු ගත්තෙත් නැහැ දැම්මෙත් නැහැ කියලා. ගත්තෙත් නැත්තම් දැම්මෙත් නැත්තම් මේ දෙක නැත්තම් මල්ල ඇතුලේ තියෙන්නේ මොකක් විතරද? මල්ල ඇතුලේ තියෙන්නේ මොකක් විතරද? ලාභය විතරයිනේ. මේ මල්ල නිකන් හිමිකම වගේ මේ මල්ල හිමිකම. සමහර අය මල්ලම හිමිකම තමයිනේ. හරිද? මේ මල්ල නිකන් හිමිකම වගේ කියලා හිතන්නකෝ. ඒතර මේ හිමිකම කියන මල්ල ඇතුලේ මේ හිමිකම කියන මල්ල ඇතුලේ ලාභයක් තියෙනවා. අමතර ප්‍රාග්ධනයක් තියෙනවා. ගැන්විත් තියෙනවා. කලින් මොකද වුනේ? කලින් අයිතිකරු සල්ලි දැම්මෙත් නැහැ, ගත්තෙත් නැහැ. එහෙනම් මේ මල්ල ඇතුලේ මොකක් විතරද තියෙන්නේ? හිමිකම කියන මල්ල ඇතුලේ තියෙන්නේ ලාභය විතරයි. එහෙනම් අත දාලා ගන්නවා කෙලින්ම ලාභය එළියට එනවා. හිමිකමෙන් වෙනසින් කෙලින්ම ලාභය ගත්තා. දැන් මේ මල්ල ඇතුලේ පුතේ ලාභයක් තියෙනවා, ගැණිලිත් තියෙනවා. ඇයි අයිතිකරු ගත්තනේ ටිකක්? එහෙනම් අපි කරන්න ඕනේ ගැලරි ටික අයින් කරන්න ඕනේ. අයින් කරලා ඉතුරු වෙන ලාභය ගන්න ඕනේ. එහෙමනේ කරන්න. එතකොට අපි දන්නවා අයිතිකරු 50000ක් අරන් ගියා කියන්නේ දැනටමත් හිමිකම මොනවා වෙලාද තියෙන්නේ? හිමිකම අඩු වෙලා. හිමිකම අඩු වෙලා. ඒ කියන්නේ අයිතිකරු මේ 50000 ගෙනිච්ච නැත්තම් මෙතන 700 නෙවෙයි තියෙන්නේ කීයද එහෙනම්? 750. එහෙනම් 750න් 500ක් අඩු කරා නම් ලාභය ගන්න පුළුවන්. හරිද? දැන් අයිතිකරු 50ක් අරන් ගියානේ. එහෙනම් අපිට කරන් තියෙන්නේ මෙච්චරයි. අයිතිකරු ගැලිලි කරපු නිසා හිමිකම අඩු වෙලා තියෙන හින්දා අපි නැවත ලාභයට මේ ගැලිලි එකතු කරනවා. ගැලිලි ආයෙත් එකතු කරනවා. ඇයි ගැලිලි හින්දා අඩු වෙලානේ තියෙන්නේ? අඩු වෙච්ච නිසා ගැලිලි එකතු කරනවා 50000. ඔන්න 50000 එකතු කරාම පුතේ 700න් 500ක් ගියාම 200යි 200යි 50යි ලාභය කීයද? 250ක් එනවා. ඔන්න ලාභය එනවා 250. පැහැදිලිද? එහෙනම් ගැණිලි තිබුණොත් ගැණිලි මොනවා කරන්න ඕනද? ලාභ සමීකරණයට එකතු කරන්න ඕනේ. අපිට ලාභය හොයන්න මේ වගේ ගානක ගැණිලි තිබ්බොත් ලාභය හොයන්න නම් අග හිමිකමෙන් මුල හිමිකම අඩු කරලා ගැණිලි ආයෙත් එකතු කරන්න ඕනේ. බැරි වෙලාවත් අමතර ප්‍රාග්ධනයක් කරලා තිබුණොත් මේකේ මෙයත් හිටියොත් එයා විතරනේ අඩු. ඔන්න මූත් ඉන්නවා. මේකත් ඉන්නවා මල් ඇතුලේ. අමතර ප්‍රාග්ධනයක් තියෙනවා මෙයත් ඉන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හිමිකම වැඩි වෙන්න ලාභය විතරක් නෙවෙයි බලපාන්නේ. අයිතිකරු අමතර ප්‍රාග්ධනය කරලා තියෙනවා නම් ලක්ෂයක් මේ හිමිකම ලක්ෂ 2කින් වැඩි වෙලා තියෙනවනේ. මේ ලක්ෂ 2ම ලාභය නෙවෙයිනේ පුතේ. මේ ලක්ෂ 2ම ලාභය නෙවෙයි මේ. අපි ගැන්ලි නැහැ කියලා ගමු. ගැන්ලි නැහැ. හරිද? අයිතිකරු ලක්ෂයකුත් දාලා තියෙනවා නම් අතර මැද්දේ මේ හිමිකම ලක්ෂ 2ක් වැඩි වුණාට ඒ ලක්ෂ දෙකම ලාභය නිසා නෙවෙයි. ටිකක් අමතර ප්‍රාග්ධනය නිසා. ටිකක් අමතර ප්‍රාග්ධනය. පැහැදිලිද? හිමිකම වැඩි වුණාට ලක්ෂ දෙකක් වැඩි වුණාට ටිකක් අමතර ප්‍රාග්ධනයනේ. එහෙනම් එයාව අයින් කරනවා. එයාව අයින් කරාම ලාභය කීයද? ලාභය ලක්ෂයයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. අමතර ප්‍රාග්ධනය කරනකොට අමතර ප්‍රාග්ධනය දානකොට ප්‍රාග්ධනය වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. එහෙනම් මේ වැඩි වෙච්ච හිමිකම අයින් කරන්න ඕනේ ලාභය හොයද්දි. එහෙනම් අපි අමතර ප්‍රාග්ධනය අඩු කරනවා. එතකොට ලාභ සමීකරණය අපිට ගන්න පුළුවන් මෙන්න තියෙන ලාභ සමීකරණය.
මොකද ලාභ සමීකරණය අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය මොකද්ද අග හිමිකම ඍණ මුල හිමිකම අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියන්න අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය ගැනිලි නිසා හිමිකම අඩු වෙලා ලාභ සමීකරණයට ගැනිලි එකතු කරනවා අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙලා ලාභ සමීකරණයේදී අමතර ප්‍රාග්ධනය අඩු කිරීමක් කරනවා. ඔන්න ඔය විදිහට නැවත රිවර්ස් කරාම ලාභය හොයන්න පුළුවන් ලාභ සමීකරණයේ හැදෙන විදිහ තමයි මේ මම පැහැදිලි කරේ. හරි. ටක් ගාලා නිබන්ධනය බලාගෙන පොඩි ගානක් දෙකක් හදලා වැඩ කොටස් ටික අවසන් කරමු. බලන්න शुद्धवत्कम ඇසුරින් ලාභය නැත්නම් අලාභය ගණනය කිරීම ලාභ සමීකරණය මගින් ලාභය ගණනය කිරීම කියලා අපි මේකට කියනවා शुद्धवत्कम යනු අයිතිකරුවන්ගේ අයිතියයි එනම් හිමිකමයි ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු ලබා ගන්නා අගය शुद्धवत्कम සමානයි මුළු වත්කම් ඍණ වගකීම් शुद्धवत्कम ගන්න පුළුවන් මුළු වත්කම් වලින් වගකීම් අඩු කරලා හරි පල්ලෙහාට එනවා शुद्धवत्कम ඇසුරෙන් ලාභය සෙවීම වසර මුල අයිතිකරුගේ හිමිකම හා වසර අවසානයේ අයිතිකරුගේ හිමිකම අතර වෙනස ලාභය ලෙස සලකන්න පුළුවන් ඒගොල්ලන් කියනවා මුල හිමිකමයි අග හිමිකමයි අතර වෙනස ලාභය කියලා ගන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න පුතේ මුල හිමිකමයි අග හිමිකමයි අතර වෙනස ලාභය කියලා ගන්න නම් මොනව නැති වෙන්න ඕනද ගැනිලි අමතර ප්‍රාග්ධනය නැති වෙන්න ඕන. ලාභය සමානයි අග शुद्धवत्कम ඍණ මුල शुद्धवत्कम. අග शुद्धवत्कम කියන්නේ අග හිමිකම මුල शुद्धवत्कम කියන්නේ මුල හිමිකම. කෙසේ වෙතත් වසර අග අයිතිකරුගේ හිමිකම වැඩි වෙන්න අයිතිකරු යෙදූ ප්‍රාග්ධනයේ දායක වෙලා තියෙනවා නම් ඒ ඉවත් කළ විට ලාභයේ පහත පරිදි ගණනය කළ හැකියි. මේගොල්ලන් කියනවා අයිතිකරු අමතර ප්‍රාග්ධනය කරලා තියෙනවා නම් ඒක නිසා හිමිකම වැඩි වෙලාලු තියෙන්නේ. ඒ නිසා අපි ලාභය හොයද්දී එයාව අයින් කරන්න ඕනේ. එහෙනම් ලාභය සමානයි අග शुद्धवत्कम ඍණ මුල शुद्धवत्कम ඍණ අමතර ප්‍රාග්ධනය. තවද අයිතිකරු වසර තුල ව්‍යාපාරයෙන් රැගෙන ගිය මුදල් හා භාණ්ඩ ඒ කියන්නේ ගැනීම නිසා වසර අග අයිතිකරුගේ හිමිකම අඩු වෙලා තියෙනවා නම් අයිතිකරු අරන් ගිය දේවල් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙලා තියෙනවා නම් ඒ නැවත ගැලපුව විට ලාභයේ පහත පරිදි ගණනය කළ හැකියි. ලාභයේ සමානයි අග शुद्धवत्कम ඍණ මුල शुद्धवत्कम ධන ගැනිලි. පුතේ ඔය අමතර ප්‍රාග්ධනයේ ගැනිලි දෙකම තියෙනකොට ලාභයේ සමානයි අග शुद्धवत्कम ඍණ මුල शुद्धवत्कम ධන ගැනිලි ඍණ යෙදූ ප්‍රාග්ධනය. මෙන්න මෙයාව මතක තියාගත්තා නම් වැඩේ ක්ලෝස් වැඩේ ඉවරයි. හරිද? බලන්න පොඩි උදාහරණයක් දෙකක් තියෙනවා මෙන්න මෙතන. ඉහත තොරතුරු වලින් ලාභය ගණනය කරන්න. මොනවද දීලා තියෙන තොරතුරු බලන්න. මේක මහ ලොකු දෙයක් නෑ. මෙතන තියෙනවා මේ බලන්න මේ තියෙන අවුරුද්දේ මුල 18/3/31. මේ තියෙන අවුරුද්දේ අග 19/3/31. වත්කම් වගකීම් තියෙනවා. ඉතින් වත්කම් වගකීම් තියෙනවා නම් පුතේ හිමිකම හොයන්න පුළුවන්නේ. මෙතනින් හිමිකම හොයන්න පුළුවන්. මුල හිමිකම. මෙතනින් පුළුවන් මොන හිමිකමද? අග හිමිකම හොයන්න. මෙතනින් මුල හිමිකම මෙතනින් අග හිමිකම එන අග හිමිකමෙන් මුල හිමිකම අඩු කරලා ලාභ පොඩිත් හොයා ගන්න පුළුවන්. එහෙනම් ලාභයේ සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම අග හිමිකම ඍණ මුල හිමිකම එහෙනම් ලාභයේ සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම බලන්න අග මේ තියෙන අග හොඳේ මේ මෙන්න අග මේ කීයක පෙන්නන අග මෙතන වත්කම් 120යි වගකීම් 90යි එහෙනම් වත්කම් වලින් වගකීම් අඩු කරලා ගන්න හිමිකම කීයද හිමිකම 30000යි හිමිකම 30000 දාන්න අග හිමිකම 30000යි මුල බලන්න මුල වත්කම් 100යි මුල වගකීම් 80යි මුල වත්කම් 100යි මුල වගකීම් 80යි නම් මුල හිමිකම කීයද 20යි එහෙනම් මුල හිමිකම අඩු කරන 20ක්
හරි. අග හිමිකමේ මුල හිමිකම ගියාම 10ක් එනවා ලාභය නේද? ලාභය 10යි. දැන් බලන්න ඒක නම් කියනවා ඉහත ව්‍යාපාරයේ අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා ලද මුදල 1000යි අමතර ප්‍රාග්ධනයේ 5000යි. එහෙනම් ලාභය හොයන්නලු. ඉතින් ඔයාලා යන ලාභ සමීකරණේ දිගේක මොකක්ද දිගේක ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය ඉක්මන් කරන්න හරි අග හිමිකමයි මුල හිමිකමයි තියෙනවනේ පුතේ අපි මෙතන හෙව්වනේ අග හිමිකම 30 දාන්න මුල හිමිකම 20 දාන්න දැන් තියෙනවනේ ගැනිලි 1000ක් එකතු කරන්න අමතර ප්‍රාග්ධනයේ 5000ක් අඩු කරන්න සර් කියන්නේ ලාභය කීයද කියලා ඔව් ලාභය රුපියල් 6000ක් වෙනව නේද ලාභය 6000යි හොඳයි ඊළඟට කරමු බලන්න ටක් ගාලා ලාල් ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලද ආරම්භක හා අවසානයේ පැවති මුළු වත්කම් වගකීම් තියෙනවා මේ බලන්න දැන් මේකේ පැත්ත මාරු වෙලා තියෙන මෙතන වත්කම් ටික තියෙන්නේ මේ තියෙන වගකීම් ටික මේ තියෙන මුල වත්කම් මෙන්න අග වත්කම් මෙන්න මුල වගකීම් මෙන්න අග වගකීම් මේ තියෙන මුල වත්කම් 150යි මුල වගකීම් 60යි මෙතනින් හොයන්න පුළුවන් මුල හිමිකම අග වත්කම් 240යි අග වගකීම් 90යි එතනින් හොයන්න පුළුවන් අග හිමිකම් පල්ලෙහා කියනවා එක් තත්ත්වයන් යටතේ ලාභය හෝ අලාභය ගණනය කරන්න මොකද කියන්නේ වර්ෂය තුල අයිතිකරු විසින් ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යොදවා නොමැති අතර ගැන්වි සිදු කර නැත අමතර ප්‍රාග්ධනයක් දැහැල්ලු බලන්න අමතර ප්‍රාග්ධනයක් නැහැලු ගැන්ලිත් නැහැලු අමතර ප්‍රාග්ධනයක් නැත්නම් ගැන්ලිත් නැත්නම් අමතර ප්‍රාග්ධනයක් නැත්නම් ගැනිලිත් නැත්නම් ලාභය හොයන්න පුළුවන් පුතේ ලාභය හොයන්න පුළුවන්නේ අග හිමිකම ඍණ මුල හිමිකම කියලා ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම අග හිමිකම් බල මේකේ තියෙනවා මුල වත්කම් තියෙනවා මුල වත්කම් 150යි මුල වගකීම් 60යි එහෙනම් මුල හිමිකම 90යි මුල හිමිකම 90000යි අග වත්කම් තියෙනවා 240යි අග වත්කම් 240යි අග වගකීම් 90යි එහෙනම් අග හිමිකම 150යි 1,50,000යි එහෙනම් ලාභය නෝ රුපියල් 60000ක් ලාභය නෝ රුපියල් 60000ක් ලේසි ඊළඟට ඊට පස්සේ කියනවා පල්ලෙහා එකේ වර්ෂය තුලදී අයිතිකරු විසින් මාසකට 5000 ගාණක් ගැනිලි කරා නම් අමතර ප්‍රාග්ධනයේ 20000ක මුදලක් යෙදෙව්වා නම් ලාභය හොයන්නලු 5000 ගාණක් ගැනිලි කරලා තියෙනවා 20000ක අමතර ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා එහෙනම් සමීකරණය තව දික් වෙනවා ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය දැන් මේක බලන්න වර්ෂය තුලදී අයිතිකරු මාසකට 5000යි මාසකට 5000යි නම් පුතේ 12න් වැඩි කරන්න මාසකට 5000යි නම් 12න් වැඩි කරන්න ඇයි අවුරුද්දට බලන්න
60,000යි. ගැණිලි 60,000යි. එහෙනම් ගැණිලි 60,000ක් මේකට එකතු වෙනවා. අමතර ප්‍රාග්ධනය 20,000යි. එතකොට ලාභය 60,000 120යි 20ක් ගියාම ලාභයේ ලක්ෂය. ලක්ෂය. ඔක තමයි හිමිකම ඇසුරෙන් ලාභය ගණනය කිරීම කියලා කියන්නේ. හිමිකම ඇසුරෙන් ලාභය හොයනවා කියන්නේ ඔන්න ඕකයි. හරි. බලන්න ඔයගලන්ට ගෙදරදී හදන්න වැඩක්. අභ්‍යාසංක 17 අපිට තියෙනවා මේකේ මෙන්න මේ සුද්ධ වේ මේකේ පුතේ අපි ගාන හදලා අන්තිමට ලාභය හොයන්න ඕනේ මේ ක්‍රමයට. මේ ලාභ සමීකරණයේ ක්‍රමයට තමයි ලාභය හොයන්න ඕනේ. ඊළඟට 17 18 ඒ ටික තියෙන්නේ එහෙම 17 18 ඒ දෙක. ඒ දෙකේ ඔයගලන්ට පුළුවන් ගණන්දෙනු ටික පොත්වල දාලා සමීකරණ වල දාන්න ලාභය ඕනනම් පන්තියේදී හොයමු. හදන්න පුළුවන් අය හදන්න අඩුපාඩු බලා ගන්න පුළුවන් නේ. හරිද? එතකොට ලබන සතියේදී මේ පාඩමේ ගොඩක් කොටස් අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. ආයි අපේ මේ පන්තිය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රියේදී. සිකුරාදා රාත්‍රියේ තමයි මේ පන්තිය පැවැත්වෙන්නේ. ඊට කලින් මම අර පේපර්ස් ක්ලාස් එකක් පොඩි පටන් ගන්නවා. බ්‍රහස්පතින්දා හෝ බදාදා උදෑසන වරුවේ. ඊළඟට අපේ ඉස්සරහ පාඩම් ටික අපි ඔය විදිහට කරගෙන යමු. කියන්න තියෙන ටික තමයි මම දැන් ඔයගොල්ලන්ට දාන්නම් පොඩි පේපර් එකක්. ඔයගොල්ලන් කැමති අය ඉන්නවනේ කරන්න. පළවෙනි පාඩම විතරයි ඒකේ තියෙන්නේ. පළවෙනි ලෙසන් එකලා දාලා එකක්. ඊළඟට ඒකේ ලකුණුත් ඒ වෙලාවෙම එනවා. ඔයගොල්ලන්ට වැඩි වෙලාවක් කෙනෙක් නේ ඕනනම් දැම්මම කරන්න පුළුවන් වෙයි. දැන් මම මේක ඉවරෙච්ච ගමන් group එකට දානවා. ඊළඟට කියන්න තියෙන දෙවෙනි එක මම Google form එකක් එවන ඔයගොල්ලන්ට විස්තර ඇතුළත් කරලා ඒකත් පුරවලා මේ වීඩියෝ මාලාවට තමයි Zoom class එකට දිගටම join වෙන බලාපොරොත්තු වෙන එක පුරවලා තමන්ගේ විස්තර ඇතුළත් කරන්න කරලා දැනුම් දෙන්න. එතකොට අපි ඔයගොල්ලන්ව දාලා WhatsApp group එකක් හදලා ඒකට link එක share කරලා අපි වැඩේ වීඩියෝ එකට කරගෙන යමු. හරිද? එහෙනම් ආයිබෝන් පුතේ සුබ රාත්‍රියක්. එන ලබන සතියේ අපි හම්බ වෙමු ඊළඟ දවසේ.